කෙනෙක් යටතේ ඉන්න එක. තව කෙනෙක් කියන දේ අහන එක ගොඩක් අමාරු වැඩක්. තව කෙනෙක් යටතේ අපි ඉන්න ඕනේ ඇයි? තව කෙනෙක් යටතේ ඉන්න එක නිවටකමක්ද? මදිපුංචිකමක්ද? තමන්ගේ පෞරුෂයට හානියක් වගේද? මෙන්න පිළිතුර. මේ ආරම්භ වෙන්නේ යොවුන් දහම් වැඩසටහන. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. අද දවසේත් ඔබ එකතු වෙන්නේ ශ්‍රද්ධා රූප වාහිනියේ යොවුන් දහම් වැඩසටහන සජීවී විකාශයත් එක්ක සුපුරුදු පරිදි සෙනසුරාදා දහවල් 1ට. ඉතින් අද දවසේත් ඔබේ ජීවිතේට වටින යමක් ඔබේ ජීවිතයට ගලප ගන්න අර්ථවත් දෙයක් ඔබේ ජීවිතයට ගලප ගන්න යොවුන් වැඩසටහන තුලින් හැකියාව ලැබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඔබට මතක ඇති පහුගිය සතියේත් අපි ඔබේ ජීවිතය වෙනස් කරන ඔබේ ජීවිතය තුළ අඩුපාඩු හදාගෙන ඔබේ ජීවිතය වෙනස් කරගන්න විදිහ ගැන කතා බහක් කළා. පින්වත් ස්වාමින් වහන්සේ අනුශාසනාවක් සිදු කළා. ඉතින් අද දවසේත් අපේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් වැඩම කළා. පින්වත් ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. යොවුන් වැඩසටහන සජීව විකාශය වෙනුවෙන් අද දවසේ විකාශන අනුග්‍රහය දරනවා. විදේශගතව සිටින පින්වත් ලසන්තා ජයමාන්න මහත්මිය, ඒ වගේම ගාමිණී ජයමාන්න මහතා සහ ඒ පවුලේ දූදරුවන් සියලු දෙනා එකතු වෙලා යොවුන් වැඩසටහන සජීව විකාශය වෙනුවෙන් අද දවසේ විකාශන අනුග්‍රහය දරන්නේ. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ අපි කතා බස් කරන්න හිතුවේ මේ කෙනෙක් යටතේ ඉන්න එක, ඒ වගේම තමන්ගේ ජීවිතයට අවවාද අනුශාසනා ලබා ගන්න කෙනෙක්ව තමන්ගේ ජීවිතය තුළ තියාගෙන ඉන්න එක සමාජයේ මතයක් තියෙනවා. එහෙම ඕනේ නැහැ. ඒක අපේ නිදහසට බාධාවක්. ඒක අපේ මේ ෆ්‍රීඩම් එකට බාධාවක්. අපි වයසින් මෝරනකොට, අපි විශ්වවිද්‍යාලයකට යනකොට, අපි අධ්‍යාපනයෙන් යම් ඉහළ මට්ටමකට යනකොට අපිට ටිකක් දැනුම් තේරුම් ඇති වෙනකොට අපි නිකන් එහෙම කවුරුත් ගයිඩ් කරන්න ඕනේ නැහැ. අපිට මොකටද කවුරු හරි එහෙම කෙනෙක් අපේ ජීවිතය තුල තියාගෙන ඉන්නේ? එහෙම වුණාට පස්සේ නිකන් ඒක මදිපුංචිකමක්, ඒක නිකන් නිවටකමක්, ඒක නිකන් නොගැලපෙනව නේද ටිකක් අධ්‍යාපනයෙන් ඉස්සරහට යනකොට කියලා මතයක් සමාජය තුල තියෙනවා. හැබැයි ධර්මයේ තුල කතා කරනකොට අපි දහම් කතාව තුල අහලා තියෙනවා නිතර ගුරුවරයෙක් ඇසුරු කරගන්න, ඔබට අවවාදන අනුශාසනා පිණිස කෙනෙක් ඔබේ ජීවිතේ තියාගන්න. ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ මෙන්න මේක. කෙනෙක් අපේ ජීවිතේට එහෙම කෙනෙක් ඉන්න ඕනිද? අපේ ජීවිතේට අවවාද අනුශාසනා ලබා ගන්න කෙනෙක් අපේ ජීවිතේට ඉන්න ඕනේ නම් ඒ ඇයි පින්න ස්වාමීන් වහන්සේ? අවසරයි. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපට උතුම් ධර්මයේ කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් සමීර, ඇත්තටම සමීර අහපු ප්‍රශ්නෙත් එක්ක ගොඩාක් වෙලාවට අපේ ජීවිත දිහා ගත්තාම කාටත් ওই ප්‍රශ්නේ මුහුකුරා යනකොට, ජීවිතේ මුහුකුරා යනකොට එන දෙයක්. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු යටතේ ඉන්නවා කියන එක යාට මදිපුංචිකමක්ද වගේ දින එක. හැබැයි මෙහෙම එකක් තියෙනවා. කෙනෙක් තවත් කෙනෙක් යටතේ සිටිය යුතුයි. හැබැයි කෙනෙක් තවත් කෙනෙක් යටතේ නොසිටියත් යුතුයි. ආකාර දෙකක් තියෙනවා. සිටිය යුතු කොයි කෙනා යටතේද, නොසිටිය යුත්තේ කොයි කෙනා යටතේද කියලා ඉස්සල්ලාම තේරුම් ගන්න ඕන. සමහර අය එකපාරම 100%ක්ම ප්‍රතික්ෂේප කරනවා ඕනේ නැහැ කෙනෙක්. ඒක වැරදි. සමහර අය කියනවා එකපාරම කෙනෙක් ඕන. ඒකත් වැරදි. කෙනෙක් යටතේ අපි ඉන්නත් ඕන. ඒකත් 100%ක් කිව්වොත් වැරදි. කෙනෙක් ඕනේ නැහැ. ඒක කිව්වොත් ඒත් වැරදි. හැබැයි කෙනෙක් ඕන. හැබැයි හරියමං කෙනෙක්. ඒ හරියමං කෙනෙක් කියලා කියන්නේ අපි කෙනෙක් යටතේ අපි ඉන්නවා නම් ඉස්සරලාම බලන්න ඕන ඒ කෙනෙක් යටතේ සිටින කෙනාගෙන් අපිට ලැබෙන්නේ යහපතද අයහපතද කියලා. යහපත පමණක් ඔහුගෙන් ලැබෙනවා නම් අන්නේ කෙනා යටතේ අපි සිටිය යුතුයි.
හැබැයි සමහරු කියන ඔබ මා යටතේ සිටිය යුතුයි. හැබැයි එයාගෙන් අපිට උපකාර කරවන්නේ අකුසලයට නම්. හැබැයි යටතේ ඉන්න කෙනා යටින් අපිට සමාදම් කරවන්නේ ප්‍රාණඝාතයට නම්. හැබැයි අපි යටතේ ඉන්න ඕන කෙනා අපිව යොදවන්නේ අපිට කමාන්ඩ්ස් දෙන්නේ ගහපන් මරපන් කොටපන් කියලා නම්. ඊට පස්සේ අපිට එයාගෙන් හම්බෙන්නේ දුරාචාරයට නම් ඒ යටතෙන් ඉන්න එක නෝන්ජල්කම. එහෙම යටතෙන් ඉන්න ඕනේ නැහැ. ඒකට තමයි ඔයාලගේ තරුණ භාෂාවෙන් කියන්නේ කොන්ද පණ නැහැ කියන එක. අභිමානයක් තියෙන්න ඕනේ. අපිට අභිමානයකින් අපි කෙනෙක් යටතේ අපි පුරුදු පුහුණු වී යුතුයි. අපි කෙනෙක් යටතේ අපේ ශාස්ත්‍රූ කරගත යුතුයි. අපි කෙනෙක් අපි ආචාර්ය කරගත යුතුයි. හැබැයි කොහොම කෙනෙක්ද? යහපතේ කුසලයේ සමාදන් කරවන කෙනෙක් යටතේ සිටිය යුත්තේ. අන්න ඒ සොයා ගන්න, ඒ සොයා ගැනීමට අන්න තියෙන්න ඕන කෙනෙකුට ඒකට තිබෙන්න ඕන ඒ කෙනාටම ඥානයක්. ඒ ඥානය ඇත්තටම ලැබෙන්නේ ඒක පිනකින්. පින නැති කෙනාට හිතෙන්නේ නැහැ මම යහපත් කෙනෙක්ගේ ඇසුරක. දැන් ওই වචන වල තමයි කියන්නේ ඇසුර. ඊට පස්සේ සේවනය, භජනය කියලා යොක නොයෙක් වචන වලින් කියන්නේ මේ කරුණ. එහෙමයි. එතකොට මේ භජනයන් තුලින් භජනය කළ යුත්තේ කොහොම කෙනෙක්ද කියන එක ඉස්සරලා හඳුනා ගන්න. ඔහුට අන්න ඒ කෙනාට ඥානයක් තියෙන්න ඕන. ඒ ඥාණයෙන් තමයි යන්නේ. ඒ ඥානය කිව්වේ වෙන මොකක්වත් නෙමෙයි. යහපත අයහපත වෙන් කරවන. ඒ ඥානය ලැබෙන්නේ පිනකින්. පින ස්වාමීන් වහන්සේ දැන් යහපත අයහපත කියන දේ පදනම් කරගෙන අපි කෙනෙක්ව අපේ ජීවිතයේ නායකත්වයේ සඳහා ශාස්ත්‍රූත්වයේ සඳහා එහෙම නැත්නම් අවවාද අනුශාසනා ලබා ගැනීම සඳහා අපි කෙනෙක්ව තෝරගන්නවා. හැබැයි ඒක තෝරා ගැනීම ගොඩක් දුෂ්කරයි. ඒ තෝරා ගැනීම ගොඩක් දුෂ්කරයි. ස්වාමීන් වහන්සේ යහපත විදිහට අයහපත බෙදෙන තැන් අපි මේ සමාජය දකිනවා. දැන් උදාහරණයක් විදිහට ඒ සමාජ ක්‍රමය තුල ප්‍රසිද්ධම කාරණේ අපේ තරුණ තරුණියන්ට කියනවා. ඒක හරහා ටිකක් දුර ඒක කියාගෙන ගිහිල්ලා අවුරුද්දක් දෙකක් කියලා දැන් බෙදෙනවා අයහපත. දැන් මේ වගේ වෙලාවට අපිට අයහපත යහපත තෝරගන්න බෑ නිසා. හරියටම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ ඕක. ඕකට හේතුව තමයි අර කියපු කාරණාව. ඒ තමයි එයාට යහපත අයහපත තෝරගන්න එයාට ඥානෙ මදිකම එකක්. ඊට පස්සේ තරුණයාගේ තිබෙනවා අපේ සමීර ස්වභාවයක් මදය කියලා එකක්. ඔය මදයත් එක්ක තමයි තරුණයාගේ ආවේගය කියන එක අවසල ගන්න. යහපතයයි පෙන්වා දෙන නායකයයි තමා සම්මත කරගැනීමෙන් සිටින අපි ගුරුවරු යයි කියමින් සිටින අපි ශාස්ත්‍රූවරු යයි පවසමින් ඉඳමින් අර සමීර කියපු උඩින් එකක් පෙන්නලා යටින් එකක් කරන ඒ ස්වභාවය තේරුම් ඒ ස්වභාවය අල්ලන්නේ ඒගොල්ලෝ මෙන්න මේ දේවල් වලින්. ඒ තමයි තරුණයාගේ තියෙන මත්වීම. ඒ මත්වීම නිසා තමයි තරුණයා ආවේගශීලී වෙන්නේ. එහෙමයි. ඒ මත්වීම නිසා අපේ බුදුරජාණන් අපිට දේශනා කළා අපිට සිහි කරන්න කියලා මේ මත්වීම වලින් අපිට නිදහස් වෙන්න අපිට මේ මත්වීම වලට යට නොවී සිටින්න අපේ සිත ට්‍රේන් කරන්න කිව්වා. අද එහෙම නිකන් ප්‍රැක්ටිස් එකක් නැහැනේ ළමයිගේ. තරුණ කාගේවත්. ඒක නැති නිසා එයාලගේ ආවේගය අවුස්සනවා ටක් ගාලා. ඒ වෙන මොකක්වත් නෙමෙයි. ඒ තමයි බුදුරජාණන් දේශනා කළා ඒ ආවේගයට යහු හසු වෙන්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ. සිහි කරනවා නම් මම වයසට යන්නවා. මම වයසට යන ස්වභාවයෙන් යුක්තයි. ඒ ස්වභාවය ඉක්මවල නැහැ කියලා තේරුම් ගන්නවා නම් ඒ ස්වභාවය සිතනවා නම් අර නිකන් පුහු මොකක්ද කල්යාණ මිත්‍ර වේශයෙන් සිටින අයගේ ඒ අර නිකන් ඒ යටි කූට්ටු වැඩවලට අන්නේ ජොයින් වෙන්නේ ඒ වෙන එක වළක්වන්නේ අන්න මේ දේ සිතනකොට එයාට ටක් ගාලා තේරුම් යනවා මේ දැන් යන්නේ ගුණා පොල් පැලයට කියලා. අර ගුණා පොල් පැලයට ගිය තේරෙන්නේ නැති අර ආවේගයෙන් අසු වෙලා ඉන්නවා. ඇයි යා සිහි කරන්නේ අපි වයසට යන්නේ අපි ජව සම්පන්නයි අපි තරුණයෝ අපිට තමයි පුළුවන්. ඇයි ඒ ජවය කියන්නේ කොහොට එන්නේ මම වයසට යනවා කියලා සිතන්නේ නැති තාක්. ඔහුවේ මදයෙන් මත් වෙලා. ඒකට කියනවා ආරෝග්‍ය මදය කියලා. ඒකට කියනවා යෞවන මදය කියලා. දැන් අද තරුණයින් ওই මදේ ඉන්නේ. එහෙමයි.
ඒ නිසා එයා ඕන කෙනෙකුගේ බලල්ලතක්. ඒ බලල්ලත වෙන්නේ අන්න ඒකයි. ඊළඟට අනුන්ගේ බලල්ලතක් නොවී ඉන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමයක් තමයි සිහි කරන්න කිව්වා. මම ලෙඩ වෙනවා. මම ලෙඩ වෙන කෙනෙක් ලෙඩ වෙන ස්වභාවය ඉක්මවල නැහැ කියලා. එතකොට ඒ තුල ඉන්නකොට එයාගේ ආවේගයට ආවේගයේ එයාගේ අවුස්සන්න කෙනෙකුට එකපාර බෑ. දැන් අද මං කිව්වෙත් ඒකයි අද ඔක්කොගෙම තරුණයාගේ සමාජයේ තරුණ සමාජයේ තුල තියෙන ආවේගය හසුරුවන එකන්නේ. තරුණයා කියන්නේ 아무තු එකක් නෙමෙයි. තරුණයා කියන එක නිර්වචනය කළොත් මෙන්න මේ වගේ ගති ටිකක් නෙමෙයි තරුණ කියන එකේ තියෙන්නේ. ආවේගශීලී. දන්නවා කියලා හිතන් ඉන්නවා. ඊට පස්සේ අත්දැකීමක් නැහැ. ඔන්න ඔය වගේ තියෙන පොඩි කරුණ ටිකක එකතුවකට කියනවා තරුණයෙක් කියලා. එතකොට අපිට අර දැන් මේ කතා කරගෙන එකේදී අපිට ඇසුරක් අවශ්‍ය වෙනවා කියලා ඇයි කිව්වේ? හරි ඇසුරක්. ඇසුරු කියලා අර වගේ පැති ඇසුරු නෙමෙයි. හරි ඇසුරක් අවශ්‍ය වෙනවා කියලා කිව්වේ ඇයි? ඇයි ඒ ඇසුරට යොමු කරගත යුත්තේ අපිට වඩා ගුණයෙන් වැඩි කෙනෙකුයි. අපිට වඩා ගුණයෙන් හීන කෙනෙක් අපි ඇසුරකට යොදා ගත්තොත් එතන අනුතුරමයි. වෙන ප්‍රශ්නයක් නැහැ. ගුණයකින් හීන කෙනෙක් දැන් හිතන්නකෝ අපි ඒකට උදාහරණයක් මෙහෙම කිව්වොත් ලෙඩ වෙලා කලන්තේ දාලා ඉන්න මිනිස්සුෙකුට තවත් කලන්තේ දාලා ඉන්න මිනිස්සෙක් නැගිටවන්න බෑනේ. එහෙමයි. Tamanට වඩා හයිය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. අර තව කෙනෙක් නැගිටවල ගන්න පුළුවන් ශක්තිමත් කෙනෙක්ගේ ඇඟේ එල්ලෙන්න ඕනේ. එහෙම නැතුනොත් එයත් අදගෙනනේ අපි වැටෙන්නේ. තමත් පෙන්දෙක් වගේ නම් තව පෙන්දෙක්ගේ නම් අපි ඇඟේ එල්ලෙන්න යන්නේ. ඉතින් පෙන්දු දෙන්නම ඊට පස්සේ අදගෙන වැටෙනවා. අපි තමන් පෙන්දෙක් කියලා දැනගන්නකොට ඉස්සලාන එක තේරුම් ගන්න ඕනේ. තමන්ට අත්දැකීමක් නැහැ. මම දන්නේ නැහැ. මම තව පොඩි. මට තව අත්දැකීම් ලබා ගන්න තියෙනවා ජීවිතය තුළ. අන්න ඒකට තමයි ඉන්නේ වැඩිහිටියා කියලා පිරිසක්. අන්න ඒකට තමයි ඉන්නේ ගුරුවරයා කියලා පිරිසක්. අන්න ඒකට තමයි ඉන්නේ යහපත සොයලා දෙන්න පුළුවන් අය කියලා පිරිසක්. වැඩිහිටියා කියලා ඉන්න සියලු වැඩිහිටියන්ගෙන් එල්ලෙන්න ඕනෙත් නැහැ. ඒ වැඩිහිටියන් උත් තෝරලා බේරලා ගන්න දැනගන්න ඕනේ තමන්. හරියමං ලෙස යහපත සොයලා දෙන වැඩිහිටියාගේ එල්ලෙන්න. එහෙමයි. යහපත අයහපත තෝරලා දෙන ගුරුවරයාගේ එල්ලෙන්න. යහපත හරි විදිහට තෝරලා දෙන අත්දැකීම් බහුල කෙනෙක්ගේ එල්ලෙන්න. අත්දැකීම් බහුලයි කියලා මේ තියෙන හැමෝගෙම එල්ලෙන්න ඕනේ නැහැ. අත්දැකීම් බහුල වෙන්න පුළුවන් අරක්කු බීලා. ඔයා මට වඩා බීලා නම් මං ඔයාට වඩා බීලා නම් බොන එකෙන් අත්දැකීම් වැඩිපුර කාට තිබුණද මටනේ එතකොට. එතකොට මේ බොනවා කියන එක යහපතක් නෙමෙයිනේ. එතකොට දැන් අද සමාජයේ නිර්වචන කරන්නේ ඕකනේ. අත්දැකීමෙන් බහුල විය යුතුයි. වැඩිහිටිකමින් වෙන්න ඕනේ. වැඩිහිටිකම තිබෙලා වැඩක් නැනේ. නිකමෙක් නම් එයා. ගුණයක් තියෙන්න ඕනේ. ගුණයක් එක්ක යන ආචාර්යත්වය. ගුණයක් එක්ක යන වැඩිහිටිකම. අන්න ඒ තුලින් ඒ තුලක යුතු කෙනෙක්ගේ අපි එල්ලුනොත් අන්න ඒකයි කිව්වේ අපිට වඩා ගුණයකින් වැඩි කෙනෙක්ගේ අපි තෝරගත යුතුයි කියලා. ධර්මයෙන් කතා කළොත් අපි අපිට ඉන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකටම. ඒ තමයි මේ ලෝකයේ සියලු දෙනාටම වඩා ගුණයෙන් පරප්‍රාප්ත උතුමන් වහන්සේ. ඒ උතුමන් වහන්සේගේ එල්ලුනොත් ඒ උතුමන් වහන්සේගේ එල්ලෙනවා කියලා කියන රූපය ළඟ තියාගෙන ඉන්න එක නෙමෙයි. ඒ උතුමන් වහන්සේගේ එල්ලෙනවා කියලා කියන්නේ මේකයි සරණ යනවා කියලා කියන්නේ ඒකට. සරණ යනවා කියලා කියන්නේ ධහම පිළිසරණයට ගන්නවා කියන එක. ඒ ධහමෙන් ගත යුතු දේ ගන්නවා කියන එක. මොකද ශ්‍රාස්තුන් වහන්සේ අපිට දකින්න තියෙන්නේ ශ්‍රාස්තුන් වහන්සේගෙන් අපිට පිළිසරණ එන්නේ වෙන එකම ක්‍රමයකින් නෙමෙයි. මොකක්ද ඒ ආකාරයේ සෝ ධම්මං පස්සති සෝමං පස්සති. බුදුරජාණන් දේශනා කළේ එහෙම. ධර්මයේ දකීද යමේ හිතම මා දකින්නේය. අන්න එතකොට ධර්මයේ යමෙක් දකින්නවද? ඔහු ශ්‍රාස්තුන් වහන්සේ දකින්නවා. අන්න ඒ කෙනා එතකොට හරි කෙනාගේ යටතේ ඇසුරේ ඉන්නවා. පළවෙනි ඇසුර. අද සමීර කිව්වා වගේ අද සමාජයේ අපි මෙහෙම කෙනෙක් යටතේ ඇසුරේ සිටිය යුතුයිද කියනකොට ඇත්තටම හොයාගන්න නෑ මේ ලෝකේ. මෙයා හොඳයි කියලා. එතකොට අපිට දැනට ඉතුරු වෙලා තියෙන්නේ හොඳයි කියලා තේරුම් ගන්න අපිට කල්යාණ මිත්‍රෙක් විදිහට අපිට ඇසුරු කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය.
වෙන දැන් අද සමහර අයගේ ස්වභාවයක් තමයි ඔය දැන් අර ගොඩාක් තිබෙන ප්‍රශ්නේ තමයි අද අනතුර තිබෙන්නේ අර සමීරත් කිව්වා වගේ උඩින් එකක් පෙන්නලා එයා බලලතක් කරගන්න කෙනෙක්. ඔන්න දැන් ඒ කියන්නේ සමීර මට විවෘත වෙනවා ඇවිල්ලා. එහෙමයි. ඒතකොට සමීර මට විවෘත වුණ සමීරගේ අඩුපාඩුවක් තියෙනවා. සමීර බොන ළමයි කියමු. ඔන්න බොනවා කනවා. ඒතකොට ඔයා ඇවිල්ලා මට විවෘත වෙනවා ස්වාමීන් වහන්සේ මං අතින් මෙහෙම වැරද්දක් වෙනවා. අනේ මට සමා වෙන්න. ඒ වැරද්ද වශයෙන් මං දකිනවා. ඔයා ඒක මට කිව්වේ ඇයි? ඒ වැරද්ද හදා ගන්න ඕනේ. ඔයා මා කෙරේ තිබිච්ච විශ්වාසය නිසා. ඒ වැරද්ද හදාගන්න ඔයාගේ අවංක අදහස ඔයාගේ සත්පුරුෂකම මම කෙලසනවා නම් ඒක මම වටේ හැමතැනම කියනවා නම් මම කොච්චර අසත්පුරුෂයෙක්ද? අන්න අද කල්යාණ මිත්‍රය කියලා ඉන්න ගොඩක් අය ඉන්නේ ඔන්න ඔය ටයිප් එක. ඒකයි අද හොයාගන්න බැරි අපිට. ඒකයි මේ කිව්වේ අපි කල්යාණ මිත්‍රයා කියලා අපි සොයාගත යුත්තේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ මේ ශ්‍රී සද්ධර්මයේ විතරයි. එහෙමයි. ධර්මයෙන් අපි බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර විනය අභිධර්මයක් ඕන. ඒ ටික විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ ටිකෙන් අපිට අපි පිළිසරණ හදාගත්තොත් අපි යටතේ ඉන්න ඕන කාටද කියලා හරියටම කිව්වොත් අපි යටතේ සිටිය යුත්තේ ධර්මයේ යටතේ. එහෙමයි. ඒක තමයි ඒක සිටියා කියන්නේ හරියටම හරි. මොකද අද පණ තියෙන අය විශ්වාස කරන්න අමාරුයි. එතකොට මෙහෙම කියන්න බෑ අපිට මෙයා යටතට යන්න මෙයා යටතට යන්න කියලා. මේක ඍජුව කියන්න බෑ අද කාලේ. මොකද එකල අපිට කියන්නේ එකල ඕන තරම් හිටියා රහතන් වහන්සේලා හිටියා. මේ රහතන් වහන්සේලා රාග දේශ මොහ දුරු කළා. ඒ දුරු කරපු මේ ධර්මයේ පැත්තෙන් මම ඊට පස්සේ අපි යන් සමාජීය ටික ටික. එතකොට ඒ රහතන් වහන්සේලා කුමන රහතන් වහන්සේ නමකගේ ඇසුරට ගියත් අවසාන ප්‍රතිඵලයෙන් තියෙන ඊතුරු අවසන් වෙන තැන නිවනි. එහෙමයි. අද මේකෙන් ගිහිල්ලා කොහෙන් ඉවර වෙයිද කියන එක හිතන්න බෑ. අන්න ඒකේ තියෙන ප්‍රශ්නේ. එතකොට අද පිළිසරණට තිතුරු වෙලා තියෙන්නේ ඒ දහමයි. එහෙමයි. එතකොට ඒක. ඊට පස්සේ අපි දැනගන්න ඕන ඊළඟ එක තමයි අපිට අපි වැඩිහිටියෙක් තෝරා ගන්නකොට අපිට අපි ගුරුවරයෙක් තෝරා ගන්නකොට ඒ අපි යටතේ ඉන්නව නැයිනේ අපේ. ඉගෙන ගන්න කාලේ ශික්ෂයේ සිටි යුත්තේ කවුරු යටතේද? ගුරුවරයෙක් යටතේ. වැඩිහිටියෝ යටතේ. දෙමව්පියන් යටතේ. එතකොට ඒ තෝරා ගැනීමකදී අපි අන්න සොයාගත යුත්තේ අර යහපත අයහපතේ. මොකද නැත්තම් අර අපි හැමෝම දන්න ගිරවට වෙච්ච කතාව තමයි වෙන්නේ. හොඳ පැත්තට යතුණු ගිරවා ය කන්න එන්න බොන්න යන්න කියනවා. අර පැත්තට යතුණු ගිය කාපම් බීපම් කියලා කතා කරනවා. එතකොට ඒක අන්න ඒකයි මේකට අවශ්‍ය වෙනවා කිව්වේ හොඳ පින් බලයක් කියන එක. මේ ලෝකේ හැමෝටම යහපත් කෙනෙක් යටතේ ඇසුරු කරන්න ලැබෙනවා කියන කරුණ හැමෝටම මේ ලෝකේ ලැබෙන්නේ නැහැ. පැහැදිලි සංස්. ඒක ලැබෙන්නේ පිනකටයි. පුබ්බේත කත පුඤ්ඤතා. පෙර කලන ලද පිනක ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට ලැබෙන්නේ කල්යාණ මිත්‍රයා කියන කරුණ. ශන සම්පත්තිය කියන කරුණ ලැබෙන්නේ අපිට පෙර කරන ලද පිනකට අනුවයි. මනුස්ස ලෝකේ දැන් අපි අහලා තියෙනවා ධර්මයේ කියනවනේ. මනුස්ස ලෝකේ උපත ලැබීම පිනකට අනුව වන්නේ. හරිද වැරදිද ධර්මයෙන්? හරිනේ. ලැබිච්ච හැමෝටම ධර්මය හම්බෙනවද? ඉපදිච්ච හැම මිනිස්සයාටම බුද්ධ ආගම සරණ යනවද? නෑනේ. ඒක ලැබෙන්නේ නේ පිනකට. ඒක තවත් පිනක්. එහෙමයි. එතකොට මේ යන්නේ පින පවත් එක්ක දෝලණයක මේ යන ගමනක්. ඒ යන ගමනේ අපි මේ ආපු සසර ගමනේදී අපි තමන් යටතේ ඉන්න අපිට දැන් සසරේ අපි ඕන තරම් අපි ඉඳලා තියෙනවනේ. මේ ඉන්නකොට අපි අනිත් අයට යහපතින් අපි ಗುಣධර්ම වලින් අපි මනුෂ්‍යත්වයෙන් අපි ගුණයෙන් අපි උදව් උපකාර කරලා තියෙනවා නම් අපිට යහපතට උවමනා පරිසරය අපි සොයන දවසක අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක නැත්තම් අපිට කොච්චර අපි පැතුවත් අපිට මේක ලැබෙත්වා කියලා ලබා ගන්න බෑ. ඊට අදාළ ඒකට කියන එක සංස්කාරයක් කියලා. ඒ සංස්කාරය තියෙන්න ඕන. ඒ සංස්කාරය නැත්තම් ඔහුට ඒ දේ ලැබෙන්නේ නැහැ. පිනස්වාංශ දැන් පොදුවේ ගත්තට පස්සේ මිනිස්සු ඔක්කොම අපි මිනිස්සු තරුණයෝ මේ ඉන්න සමාජයේ ඔක්කොම සාංශ කිව්වා වගේ අපි හැමෝම මෙන්න මේ සැපේ අපට ලැබෙනවා නම් හොඳයි. කවුරුවත් අපේ හිත රිද්දන් නැතුව ඉන්නවා නම් අපිට හොඳයි.
හොඳ අම්මලා තාත්තලා අපට ලැබෙනවා නම් හොඳයි. වංචා නොකරන මිත්‍රයෝ අපට ලැබෙනවා නම් හොඳයි. අපි කියනවනේ මෙහෙම. කියනවා. හැබැයි අපි ඒ දේ දෙන්නේ නැති ප්‍රශ්නයක්ද එතකොට සාංශපි කියන්නේ. නෑ ඒක දෙන්නේ හැනෙමි. ඒක අපිට ලැබෙන්න අපිට පිනක් තියෙන්න ඕනේ. එහෙමයි. දැන් ඔන්න බුදුරජාණන්සේගේ ධර්මයේ අපි මෙහෙම කියමු. අපි ඒක තේරුම් ගන්න මේ ශිල්පදෙන් කතා කරමුකෝ ඔන්න මොකද්ද? පරුස වචන කීමෙන් වැළකීම ශික්ෂාපදේ. එතකොට ඒකේ තියෙනවා කනට මිහිරි හෘදයාංගමෝ කන්න සුඛා හෘදයාංගමා පෝරි ඔහොම විදිහට තියෙනවා. කනට මිහිරි හෘදයාංගමෝ ප්‍රිය වචනේ අනිත් කෙනෙකුට දන් දුන්නලා Taman තිබ්බොත් Tamanට ප්‍රිය වචනේ හම්බ වෙනවා. ඒක ලෝකේ ධර්මතාවය. ඒ දේ නැතුව දැන් අපි අහලා තියෙනවානේ දානයෙන් ලැබෙන ආනිසංස කියලා. එහෙමයි. දානයෙන් ලැබෙන ආනිසංස වල තියෙනවා ආයු වර්ණෝ සුඛම් බලං. එතකොට ආයුෂයේ වර්ණේ සැපේ බලය ලබා ගන්න තිබෙන හේතු සාධක අපි හදලා නැත්තම් අපිට කවදාවත් ඒදී ලැබෙයිද එතකොට? මේ ලෝකේ හේතුඵල ධම කියලා දෙයක් තියෙන්නේ. බුදුරජාණන්ගේ ධර්මයේ කියන්නේ හේතුඵල ධමයක් නේ. ඒ ඵලය අපිට ලැබිලා තියෙන අපි ඒකට හරියන අපි මේ ඵලය ලැබිලා තියෙන ඒකට හරියන හේතුව හදලා තියෙන නිසා. අපි කොච්චර හිතෙන් වෙන ඵලයක් යහපත් ඵලයක් ලැබෙත්වා කියලා අපි හිතුවට අපි මේ ඵලය හදලා නැති ඒ හේතුව හදලා නැති තාක් අපිට ඒකට අදාළ ඵලය ලැබෙන්නේ නැහැ. ප්‍රාණඝාතය කරන්න එපා කියනවා භාගතුන් වහන්සේ. ඇයි අකාලේ මැරෙන්න වෙනවා නිසා. මනුස්ස ලෝකේ ගිහිල්ලා ආය සතර පාය වල ගිහිල්ලා ආය මනුස්ස ලෝක ආපු කාලෙක යට කලින් යන්න වෙනවා. ඒතර කලින් යන්න වෙන හේතුවට එයා හේතුව සකස් කරන් තිබ්බ නිසානේ එයා යන්නේ. ඊට පස්සේ ආදරයේ සෙනෙහස ලැබෙනවා කියන වැරදි කාමසේනේ දෙන්න එපා. ඒව කරොත් ආදරයේ සෙනෙහස පවුල් ලවුල් යහපත් දෙමව්පිය අරගොල්ලෝ මේගොල්ලෝ හම්බෙන්නේ නැහැ කියලා දේශනාවේ තියෙනවා. ඉතින් අපි ඒක කරලා අපි ඒකට අදාළ පාපේ රැස් කරගෙන නම් තියෙන්නේ. ඒ රැස් කරගත්තා වූ පාපී පුද්ගලයා කොච්චර ප්‍රාර්ථනාවෙන් පැතුවත් ඒ පාපී පුද්ගලයාට අර යහපත් දෙයක් ලැබෙයිද? දැන් ගාමිණී සංයුත්තේ ඔකට ලස්සනට තියෙන උත්තරේ. තෙල් කලයක් අරන් යනවා කෙනෙක් කියනවා. තෙල් කලය අරන් ගිහලා වතුර උඩ තියනවා කියනවා. වතුර උඩ තියලා තෙල් කලය මෙයා බින්දිනවා කියනවා වතුරේ ජල මට්ටමේදී. බින්දට පස්සේ මැටි කටු ටික ඔක්කොම අර කලයේ තිබිච්චව පල්ලෙහාට වැටෙනවා කියනවා. පතුලට. එහෙමයි. තෙල් ටික මොකද වෙන්නේ කියනවා පා වෙනවා කියනවා. පුද්ගලික උඩ ඉඳගෙන පතනවා කියනවා එම්බා තෙල් යටට ඵලයන් යටට ඵලයන් එම්බා කටු උඩට වරින් උඩට ජීවිතේට වෙනවද කියලා අහන භාගතුන් වහන්සේ. ඇයි ඒක තමයි තෙල් වල ස්වභාවය තමයි පාවෙන ස්වභාවය. කටු බරයි ඒකේ ස්වභාවය යටට යන එක. පින්න ස්වාමීන් වහන්සේ Tamanට ලැබිච්ච දෙයට කොච්චර අභියෝග කළත් අභියෝග කිරීමවත් සටන් කිරීමවත් එහෙම නැත්නම් ඒකට විරුද්ධව වාද විවාද කිරීම තුලින්වත් Tamanට මේ දේ ලබා ගන්න බෑ ලබා ගන්න බෑනේ. ලබා ගන්න බෑ මේක තමයි ලෝකේ ධර්මතාවය. අපි ගැටුම් ආරවුල් ඔය එක දේවල් කරනවනේ. සැබෑ ගැටුමකින් අපි සොයාගත්තා වූ මාක්ස්වාදයක් කියන්න බලන්න මට. කොයි රටේද කියලා. කොයි රටෙන්ද දියුණුවට පත් වෙලා තියෙන්නේ කියලා අහන්න. අපි අර වාදේ අර තන්ත්‍රේ මේ තන්ත්‍රේ අර සමාජවාදී මේ වාදයක අපි කතා කරනවා. මොන රටේද ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්නේ කියලා බලන්න. සමස්තයටම ලැබිලා නැහැ. සමස්තේ කොයි ලෝකේ කොයි රටේ තියෙන්නේ? එක රටක් පෙන්වන්න මේ රටේ තියෙනවා කියලා. කරපු සටන් වල හැටියට හරියට මුළු සමස්තයටම වෙන්න ඕන. එහෙමයි. දෙවෙනි ලෝක යුද්ධයක් තිබ්බ කියනවා, පළවෙනි ලෝක යුද්ධයක් තිබ්බ කියනවා, අර ලෝක යුද්ධයක් තිබ්බ කියනවා. මොනවටද මේ මිනිස්සු ගහමරාගත්තේ? ඔය කියපු ටිකටනේ. ඒ කියපු ටිකට උනේ මොකද? ඒගොල්ලන්ට හරියහමන් යටතේ සිටිය යුතු තමාට හරියම නායකයෙක් සිටියේ නැති එකයි ප්‍රශ්නේ. තමාට හරියම ශාස්ත්‍රූවරයෙක් සිටියේ නැති එකයි ප්‍රශ්නේ. තමාට හරියම ශාස්ත්‍රූවරයෙක් තමාට හරියම ගුරුවරයෙක් සොයාගත්ත ඒ ගුරුවරයා යටතේ ශාස්ත්‍රූවරයා යටතේ හිටපු පිරිසකුත් හිටියා. අද වෙනකොට ඒ උත්තරම ඔක්කොම සසරෙන් නිදහස් වෙලා. ප්‍රශ්නේ විසඳගත්තා. එහෙමයි. දැන් අර වාදේ මේ වාදේ ඒ තන්ත්‍රේ මේ තන්ත්‍රක මොන දේ හැදුවත් ඒගොල්ලෝ ඉපදෙලා කොහෙද මේ වෙනකොට? අපි කවුද දන්නේ කියන්නේ? අපි සමාජ විද්‍යාව ඉගෙන ගන්නවද? ඩැහැරන්ඩොෆ් ගගා ඉගෙන ගන්නවද? දේශපාලන විද්‍යාවද ප්‍රින්ස් පොතට අනුව අපි කටයුතු කරමු කියලා අපි ඉගෙන ගන්නවද? ප්‍රින්ස් ලියපු ප්‍රින්ස්ට මොකද උනේ? කොහෙද ඉපදිලා ඉන්නේ? නිව්ටන් ගැන ඉගෙන ගත්තා. අපි හඳට ගියා අරහෙ ගියා නම් මෙහෙ යනවා නිව්ටන් කොහෙද දැන්? අන්න ඒකයි මේ ලෝකය කියලා කියන්නේ මේ සසර කියලා කියන්නේ ඒ වගේ ස්වභාවයක්.
අපි හරියට ඒකයි මං කිව්වේ අපි යටතේ සිටිය යුත්තේ එකම එක දෙයකටයි ධර්මයටයි අපි යටත් විය යුත්තේ. විනයටයි අපි යටත් විය යුත්තේ. දහම විනය. දහම විනය තමයි අපිට තිබෙන එකම සත්පුරුෂයා. දහම විනය තමයි අපිට ඉන්න එකම කල්යාණ මිත්‍රයා. පුද්ගලයෝ ගැන අද කියන්න බෑ. විරුද්ධ වෙයි සමහර අය මම දන්නේ මම විවෘතව කතා කරන්නේ. මේකට විරුද්ධ වෙයි මම දන්නේ නැහැ. නමුත් අර පණ තියෙන අය මෙයා හොඳයි කියලාද කියන්න බෑ. තිබෙන්නේ දහම විනය විතරයි. ඒ දහම විනය අනුව හිටියොත් පණ තියෙන අයගෙන් හොඳ පිරිසක් හොයාගන්න පුළුවන් වෙනවා. එහෙමයි. ධර්ම විනය අනුව ඉස්සෙල්ලා යටින් ගියොත් ධර්ම විනය මුල් කරගෙන ධර්ම විනය යටතේ තමන් යනකොට පණ තියෙන හොඳ අය පිරිසක් හම්බ වෙනවා. ධර්මයේ තමට සංවේදී වෙනවා. සංවේදී වෙනවා. කෙලින්ම අපි පණ තියෙන පිරිසක් ඉස්සෙල්ලා හොයන්ගෙන ගියොත් හොයාගන්න බෑ. එහෙම වුණොත් වරදිනවා. ඉස්සෙල්ලා තමා ධර්මයේ සරණ යමින් හොයාගෙන ධර්මයට අනුව ගියොත් යනකොට අන්න පණ තියෙන හොඳ පිරිසක් හම්බෙයි. එහෙමයි. එහෙම තමයි ඉතින් මේ හොයාගන්න තියෙන්නේ. එතකොට ඔය ප්‍රශ්න වලට ඔය හේතු සාධක වෙන්නේ ඕකට අර තරුණයාගේ අර මං කියපු මදය. ඒ මදයත් එක්ක තමයි මදයත් එක්ක තිබෙන ඊළඟ ධර්මයේ තිබෙන වචනයක් තමයි අපේ සමීර ප්‍රමාදය කියන්නේ. මද ප්‍රමාදා කියලා තමයි ධර්ම විස්තර වෙන්නේ. මදයට අහු වෙච්ච ගමන් එයා මොකද වෙන්නේ? ශ්‍රාසුන්නස දේශනා කරනවා ප්‍රමාදයි. එහෙමයි. ප්‍රමාදී පුද්ගලයා අයිතිකාරද ධර්මයේ දේශනා කරනවා මාරයටයි. ප්‍රමාදී පුද්ගලයා ජීවත් වුණත් මලකඳක් වෙන්නේ ධම්මපදේ ගාථාවේ තියෙන්නේ. ප්‍රමාදී පුද්ගලයාගේ කිනා කවුද? ඒ තමයි කාමය. කාමාති පටමාසේන ඔහු සිටින්නේ කාමයේ තුලයි. ဒုတိ ය ආරති උච්චති ආරතිය තුලයි. කෑම නෑ බීම නෑ අරක නෑ මේක නෑ කිය ඒව ගහම ආයේ පිටිපස්සේ දුවන්නේ. මේ ලෝකේ අපිට ශාස්ත්‍රඥ වහන්සේ අපිට ධර්මය යන්න අපි කෙනෙක් ඇතට ඉන්නවා කියන එකට කෙනා කියන එකට අපි ධර්මයේ හොයාගත්තොත් ඒ ධර්මයෙන් අපිට ධර්මයේ තමයි අපිට ශාස්ත්‍රඥ වහන්සේ. ධර්මයේ තමයි අපේ කෙනා. අපිට කෙනා කියපුවම අපිට එන්න ඕනේ මොදතර පණ තියෙන අන්න ඒ වගේ කෙනෙක් කියලානේ. පණම තියෙන්න ඕනේ කෙනෙක් කියලා කියන්නේ. අපිට තියෙනවා ධර්මයක්. එතකොට මේ ධර්මයේ තුලින් අපිට හැම දෙයකටම අපිට සිහි කරන්න උපකාර කරනවා ධර්මයේ විස්තර වෙන අටලෝ දහම කියලා දෙයක්. ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා දුක සැප. ඔය හැම එකෙදිම හැම අවස්ථාවකදී අපේ සිත අපිට ශාන්ත කරගන්න ඕන ස්වභාවය අපිට අපේ අන්න කිනා අපිට කියලා දෙන මේ ධර්මයෙන්. අන්න එතකොට ඒ කිනා යටතේ ඉන්න මේ කෙනා ඒ ඇසුර හේතුවෙන් අන්න අලාභේනකොට අන්න අර කිනාගෙන් ඇහෙන්න හම්බ වෙනවා. මෙන්න මේ විදිහට හිතන්න. මෙන්න මේ විදිහට සිහි කරන්න. එතකොට මේ ප්‍රශ්නේ හරි. හරිනේ. හරි ගිහිල්ලා නැහැ කියලා කියන්න බැරි පිරිසක් ඉන්නවා සාධකයක්. රහතන් වහන්සේලා ඉන්නවා. මේ ධර්මයේ පැත්තෙන් ඉස්සලා කියන්නේ. එහෙමයි. උදේ හරි වැරදි නෑ ඒක වැරදි කියලා කියන්න බෑ. ඊට පස්සේ ඔන්න ධර්මයේ ඔය කතා කරේ. ඔන්න අපි ඒක දැන් චුට්ටක් අයින් කරමු. ඊට පස්සේ අපි සමාජයේ පැත්තට යමු. සමාජයේ අපි ජීවත් වෙනකොට අපිට කෙනෙක් යටතේ ඉන්න වෙනවා. ආයතනයක නම් බොස් යටතේ. පාසලක නම් ගුරුවරයෙක් යටතේ. කොයි හරි තැන්වල ඉන්නවනේ. එතකොට ඒ ඉන්නකොට එතනදී අපි තේරුම් ගන්න ඕන ඊළඟ ක්‍රමයක් තියෙනවා. ඒ වගේ තැනකදී ආයතනයක වගේ අපි කටයුතු කරනකොට සමහර වෙලාවට ඒ ආයතනයක තිබිය යුතු රාමුවක් එක්ක අපිට කටයුතු කරන්න වෙනවා. ඒ රාමුවට අපි එකඟ විය යුතුයි. ඒක තමයි අකමැති වෙන්නත් පුළුවන් අකමැති වෙන්නත් පුළුවන්. ඒක තමයි ලෝකේ ස්වභාවය. අවංක මිනිස්සු ඉන්නවා ලෝකේ. අවංක යහපත් කෙනා හිටියට හැබැයි යාට තිබෙන පරිසර සාධක හමු වෙයි. එයාට මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන්න හම්බෙන්නේ නැති වෙනවා. ස්වාමීන් වහන්සේ යෝජනා කරන්නේ අසාධාරණ දෙයක් වුණත් ඒකටත් අපිට එකඟ වෙන්න ඕන කියන එක. අසාධාරණ දේ වුණ එකඟ වෙනව නෙමෙයි. නිශ්ශබ්දව ඉන්න වෙනවා. නොගැටී ඉන්නවා. නොගැටී ඉන්න වෙනවා. ඒකට තමයි කියන්නේ ඉවසීම කියලා. ඒකට කියන වචනේ තමයි ඉවසීම කියන්නේ. අපි දන්නවා අසාධාරණයි. හැබැයි අපිට ඉවසන්න වෙනවා.
අපි දන්නා මනුෂ්‍යත්වයෙන් තොරයි. ඉවසන්න වෙනවා. මොකද ඒකේ වැරද්ද කවුරුත් නෙමෙයි. ඒකේ වැරද්ද අපි කියන්නේ එතකොට අසවල් පුද්ගලයා අසවල් අය නිසා කියලානේ. නෑ ඒකේ වැරද්ද අපේමයි. අපි සසර යන නිසා අපිට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ. අපි ওই විදිහට අපේ හිත සකස් කරගත්තොත් හිතන්න අපි කවදාවත් මේ ප්‍රශ්නේ හේතුවෙන් බාහිරට චෝදනා කරන්නේ. තමාගේ නිදහස තමන් දුකටපත් වෙන්නා වූ හේතු සාධක තමන් හදාගෙන තමන් ඉපදිපිති යන මේ සංසාරේ යන නිසානේ තමන්ට සාධාරණයට හරි තමන්ට අසාධාරණයට මුහුණ දෙන්න වෙන්නේ. එතකොට ඒක තමයි ලෝක ස්වභාවය. පින්න ස්වාමීන් වහන්සේ එතෙන්දී මේ ප්‍රශ්නේ ස්වභාවය කියන්නේ මුල අඩිතාලම කියන එක හඳුනා ගැනීම වැදගත් වෙනවා කියලා මට වැදගත් වෙනවා. අඩිතාලම අපිට තේරුම් අරගෙන අපි ඒකට දැන් ඔයාලගේ වචනේ කියන සිටුේෂන් එක තේරුම් ගන්න කියලා කියන්නේ. එහෙමයි. අනේ සිටුේෂන් එක තේරුම් අරගෙන අපිට හිතියම් ප්‍රශ්නේ හරි. දැන් සමහර ඒකට තව හේතුවක් තමයි අපිට ඔය කෙනෙක් යටතේ ඉන්න උනහම ඔය ගැටෙන්නේ කරන්න වෙන්නේ. තව හේතුව තමයි අපිට ඒ වෙන්නේ නේ පුද්ගලයාගේ පුද්ගලානුබද්ධ ස්වභාවය අපි තේරුම් ගත්තාම ඒ ප්‍රශ්නේ හරි. දේශනාවේ ලෝකේ දැන් තියෙනවනේ දැන් හැම මිනිස්සයාටම දානය කියන එක පුරුදු කරන්න බෑ. දානය කියන ඒක තේරුම් ගන්න අපි මෙහෙම කිව්වොත් දානය කියන එක විස්තර කරනවා මුත්තචාගෝ පයතපානි දාන සංවිභාග කරලා පාලියෙන් විස්තර කරලා ඒකේ තියෙනවා එක වචනයක් ඒ තමයි කියනවා පයතපානි දන් දෙන්න අත සෝදාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා කියනවා. එයා ළඟට යන්න කියන ශාසනස් ඉල්ලගෙන. එතකොට හැමෝම ගාවට ගිහිල්ලා ඉල්ලන්න කියන එකක් නැහැ. මේ ලෝකේ කුණු මිනිස්සු ඉන්නවා. එතකොට අපි මේ පුද්ගලයාගේ ස්වභාවය තේරුම්ගෙන මේ මිනිසයා කුණා. එතකොට මේ මිනිසයාට දානය ගැන කියන්න කිව්වොත් ඒක දුක් කතාවක්. දුක් කතා සූත්‍රයේදී දැන් අපි හිතන් ඉන්නේ ලෝකේට අපිට ධර්මය හම්බුනම අපි හිතන් ඉන්නේ හැමෝම ලෝකේ මේ ධර්ම අවබෝධ කර එහෙම එකක් නැහැ බුදුරජාණන් දේශනා කරලා. එහෙම එකක් එහෙම තියෙනවනම් එහෙනම් බුදුරජාණන් තමයි ඉස්සල්ලාම. ඒයි බුදුරජාණන්ට පුළුවන් බඹලෝ දක්වාම තමන්ගේ වශී ප්‍රාප්තයට ගන්න. 이르දියක් තිබ්බා. ඒ 이르දියෙන් එන ශාස්ත්‍රණසේ මහා කරුණික ඔක්කොම එකපාර අල්ලගත්ත එකපාර බණකෝ එකපාර ගොඩ. එහෙම කරන්න තිබ්බනේ. එහෙම කරේ නෑ. එහෙමයි. මොකද මේ එක එක්කනාගේ පුද්ගලානුබද්ධ රටාවල් තියෙනවා. ඒ පුද්ගලානුබද්ධ රටාවල් අපිට හඳුනගත්තාම ඒ හඳුනගෙන අන්න අපි කොහොමද එයත් එක්ක යටතේ සිටිය යුත්තේ කියලා අන්න මේ සමාජයේ හම්බෙන තැන්වලදී අපිට ඉන්න පුළුවන්. සමහරව ඒ කියන්නේ තේරුම් ගන්නවා මේක සරල උදාහරණයකින් සමහරවන්ට දුවේ good morning කියවට ප්‍රශ්නිකුත් නැහැ නැතා ප්‍රශ්නිකුත් නැහැ. එතකොට නිකන් අර පතෝල වැටකොළු වගේ අය ඉන්නවා. එතකොට එයාට පතෝල වැටකොළු ගානට ඒ විදිහට එයාට පිළිතුරු දුන්නාම හරි. සැරත් නැහැ මේ සීතලත් නැහැ පතෝල වැටකොළු වගේ. එතකොට මේ පුද්ගලට යනු හිටියාම හරි එහෙයි කියාගෙන. ඒ සැර කෙනාට මේ ලෝකේ හැමෝගෙම ස්වභාවයක් තියෙනවා ලාභයේ සත්කාරයට ප්‍රශංසාවට ආසයි. එතකොට ඒ කෙනාට පොඩ්ඩක් good morning කියලා වැඳලා කරලා අර ඒකට නුවණක් තියෙයි. ඒක කපටිකම නෙමෙයි. ඒක වංචාව නෙමෙයි. ඒක උපක්‍රමශීලී භාවය. ලෝකේ ජීවත් වෙන්න තියෙන. සහ තමාව ආරක්ෂා කරගෙන ඉන්න. මොකද ලෝකේ අපි සත්පුරුෂුණා කියලා අනිත් අය සත්පුරුෂ නෑනේ. එතකොට ඒකට තමයි කියන්නේ උපක්‍රමශීලීව ජාමේ බේරගෙන ඉන්න දැනගන්න ඕනේ කියලා. එතකොට ඒක උපක්‍රම. ඒ උපක්‍රමශීලීව ඔළුව පාත් කරලා අන්න පාඩුවේ තමයි හිටියා. ඒක නෝන්ජල්කම නෙමෙයි. එතන අපි ගිහිල්ලා සමාජ විද්‍යාව කතා කරන්න ගියොත්, එතන අපි ගිහිල්ලා දේශපාලනය කතා කරන්න ගියොත්, දේශපාලන විද්‍යාව කතා කරන්න අන්න ගුටි කාලා තමයි එන්නේ. ඒක සාමාන්‍ය ලෝකේ විවාහයේ වචනිකුත් තියෙන තැනේ හැටියට එනේ ගහලා ඉන්න දැනගන්න කියලා. එතකොට ඒ වගේ අපිට හැමෝම මේ ලෝකේ සත්පුරුෂ නැහැ. ඒ කෙනාට ඒ විදිහට ඉන්න තියෙන්නේ. ඒක ඒ කෙනෙක් යටතේ ඉන්නකොට පහසුකම් මම මේ කියන්නේ. එතකොට එහෙම hina වෙලා හිටියාම ඒ ප්‍රශ්නේ ඉවරයි යාට. එයා අවශ්‍ය ඒකටනේ. දැන් සමහර අය ඉන්නවා දැන් අපි හිතමුකෝ දැන් සමහර ස්වභාවයල් තියෙනවා එයාව ගණන් ගන්න නැහැ වගේ තේරුණා. ඒ කියන්නේ ඒ තේරුණාම එයාට අවුල්. දැන් ප්‍රධානත් ඕකේ ප්‍රශ්නේ වෙන්නේ සමීර තියෙන ප්‍රශ්නේ ඔය කියන අද කතා කරන දැන් අපි ධර්මයෙන් කෙනෙක් තෝරගන්න ඕන පැත්ත කතා කරන සමාජය තුල කෙනෙක් තෝරගන්න පැතිවලදී ওই ප්‍රශ්නේ ගොඩාක් එන්නේ දුප්පත් පුද්ගලයාටනේ. ওই ප්‍රශ්නේ කාටද බලන්න පොසත් අයටද නැහැනේ.
ඔය ප්‍රශ්න බෙදෙන්නේ ලස්සනින් අඩු කෙනාටනේ. ඔය ප්‍රශ්න හැදෙන්නේ ඊට පස්සේ බලන්නක වැඩිපුර ඔය ප්‍රශ්න හැදෙන්නේ ඉගෙනීමෙන් අඩු කෙනාටනේ. එතකොට ඒ ප්‍රශ්නත් එක්කනේ ඒ ආකාරات එක්කනේ ගිහිල්ලා එයාට ඒ හේතු වෙන්නේ ඔය ගිහිල්ලා අපිට අසාධාරණයි අපිට මෙහෙම වුණා අරක මදි මේක මදි කිය කෑ ගහන තැන්වල ඔක්කොම බලන් ඉන්නේ. දුප්පත්. ඊට පස්සේ ටිකක් අමාරුවෙන් ඉන්න. ඉගෙනීමෙනු සාමාන්‍යයෙන් පොඩ්ඩක් අඩු පැත්තකින් ඉන්න. එහෙම පිරිසක් නේ. එතකොට ඒකයි දැන් සමාජයක අපි ඉන්නකොට පොඩි කාලේ ඉඳන්ම ළමයෙකුට කියන්නේ ඉගෙන ගන්න කියන එක. දැන් අද වගේ වර්තමානයේ අද වගේ ලංකාවේ තත්ත්වවල හොඳට ඉගෙනගෙන රට හරියන්න තිබ්බනේ. එහෙනම් මෙහි ඉඳලා බෝඩ් කැලක් උසන් ඉන්න ඕනේ නෑනේ බරුවට. තමන් ග්‍රැජුවේට් එකක් ගත්තා ගියා රට. ලස්සන ජීවිතයක් ගත කරන් ඉන්න පුළුවන්. ඒ රට ගියා කියලා එයාට පන්සිල් රකින්න බැරිද? මේ ලංකාවෙම ඉන්න ඕනේ පන්සිල් රකින්න. ඒ වගේ අපි අර මන්ද මානසිකත්වයෙන් කල්පනා කරන්න ඕනේ. ඒ සමහර අයගේ තියෙන ස්වභාවයක් එහෙම යන්න ඕනේ. මෙහෙට්ටම කඹරන්න කියන එකක් තියෙනවා. මෙහෙට්ටම කඹරන්න කියලා එකක් නැහැ. මිනිස්යාගේ දැන් ඊළඟට අපිට දැන් ওই ප්‍රශ්නෙත් එක්ක ඔයාලට ඊළඟ අහන්න හිතේ ස්වාධීනත්වයක් කියන එක මිනිසියෙකුට ඕනේ නැද්ද කියලා. ඕන. ස්වාධීනත්වය කියන එකක් තියෙන්න ඕනේ කුසලයක් එක්ක. කුසලයට එක්ක තියෙන ස්වාධීනත්වයෙන් යාට යහතින් ඉන්න පුළුවන්. මෙලොවත් සාර්ථකයි පරලොවත් සාර්ථකයි. එතකොට ඒකයි ස්වාධීනත්වය කියන්නේ. ස්වාධීනත්වය කියන්නේ කුසලයට එක්ක දහමත් එක්ක ඉන්න. එහෙම කුසලයට එක්ක දහමත් එක්ක නැති ස්වාධීනත්වයකට අපිට කියන්න බෑ ස්වාධීනයි කියලා. ඒකට කියන්න පුළුවන් අගතියක් කියලා. ඡන්දයෙන් අගතියට ගිහිල්ලා. එක්ක ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා. එක්ක මෝහෙන් අගතියට ගිහිල්ලා. එක්ක භයෙන් අගතියට ගිහිල්ලා. ඡන්ද, ද්වේෂ, බය, මෝහ සතර අගතිය. ඒ හොය හතරෙන් තොරයි නම් අන්න යට කියන ස්වාධීනයි කියලා. ස්වාධීන කියන වචනේ නිර්වචනය තමයි යන්නේ ඒක. සතර අගතියෙන් තොර කෙනෙකුට කියන ස්වාධීන පුද්ගලයෙක් කියලා. එහෙමයි. එතකොට සතර අගතියෙන් යුතු කෙනෙකුට අපිට කියන්න බෑ යා ස්වාධීනයි කියලා. ඇයි ඒක කැමැත්ත මුල් කරගෙන කොයි හරි පැත්තකට ගිහිල්ලා. මේක කැමැත්තකින් අපි කෙනෙක් යටතේ ඉන්න එකක් නෙමෙයි තියෙන්න ඕනේ. ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා අපි කෙනෙක් යටතේ ඉන්න එකක් නෙමෙයි තියෙන්න ඕනේ. මෝහයෙන් අගතියට ගිහිල්ලා අපි කෙනෙක් යටතේ ඉන්න එකක් නෙමෙයි තියෙන්න ඕනේ. භයෙන් අගතියට ගිහිල්ලා අපි කෙනෙක් යටතේ ඉන්න එකක් නෙමෙයි තියෙන්න ඕනේ. අපිට ස්වාධීනව කෙනෙක් යටතේ ඉන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට ඉතින් ලෝකයේ අද ගත්තාම ඒකයි මේ දැන් කියනකොට අපිට හිතේ කොහෙද එහෙම එකක් තියෙන්නේ කියලා. ආන්න ඒක තමයි තියෙන ප්‍රශ්නේ. අපි මේ මාතෘකාව අරගෙන කොච්චර කතා කළත් මේක කතාවක් විතරක් වෙන්නේ ඇයි ලෝකයේ ඔක්කොම අසත්පුරුෂ නිසා. මේ හුදෙක් අපි කතා කරන මාතෘකාව පමණයි අපිට මේ මාතෘකාවට අදාළව කෙනෙක් කොහෙද හොයාගන්න ඉන්නේ. කියන්නකෝ බලන්න. එතකොට ඒකයි කෙනෙක් ඉදිහට අන්න තෝරගන්න කිව්වේ ධර්මය කියලා. වෙන්නේ නැහැ. පණ තියෙන කෙනෙක් හොයාගන්නේ නැහැ. ඊට පස්සේ අපිට මේ සමාජයේ ජීවත් වෙනකොට ඒ වගේ උපක්‍රමශීලී ආදී විදිහට කටයුතු කරමින් අපිට බේරෙන්න පුළුවන්. ඊළඟට තමයි අපි කෙනෙක් යටතේ ඉන්නකොට අපි වැඩ කරන්න ඕනේ කොහොමද? ඒ තමයි ඊළඟට ඉවසීම. ඉවසීම කියන එක අතිශයින්ම වැදගත්. කලබල වෙන්න හොඳ නැහැ. ආයතන හිමල වැඩ කරනකොට ආයතන වල වැඩිපුර තියෙන වැඩේට වඩා කේලමනේ. වැඩ අඩුයි කේලම වැඩි. ආයතන වල තියෙන එහෙම එකක්. ගොඩක් ආයතන. එතකොට ඒ වගේ තැන්වලදී අපි ඉවසීමෙන් ඉන්න ඕනේ. කලබල වෙච්ච ගමන් කතාවක් තියෙනවනේ අපේ සමීර කොරස් කඩේත් අත දාගන්න බෑ කියලා. එහෙමයි. එතකොට ආයතනයක වැඩ කරනකොට යටතේ කෙනෙක් යටතේ ඉන්නවනම් තිබිය යුතු ඊළඟ සාධකය තමයි ඉවසන්න. ඉවසනවා කියන එක නම් පුරුදුනේ නැත්තම් පුතේ ප්‍රමෝෂන් හම්බෙනවා බොරු. ඉවසන්න ඕන. මොකද අපිට ඕන විදිහට අපිට මේ ලෝකේ කිසිම දෙයක් සමීර අපිට ඕන විදිහට පවත්වන්න බෑ. අනාත්මයි. මේ ලෝකේ අපි මෙහෙම කොච්චර මාර්ථකයටද මොන මාර්ථකය දාලා කතා කරලා ලෝකේ 100%ක් සත්පුරුෂ වෙන්නේ නැහැ. ඒක ලෝකේ ධර්මතාවය.
මොකද ඒකට එකතු වෙන සුළු පිරිසයි. මේකයි බුදුරජාණන් දේශනා කළේ සතුන් මරණ අය අතරින් නීසිල්ට ගත්ත පස් ටික වගේ පොඩ්ඩක් තමයි කිව්වා ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්නේ. මහ පොළොව වගේ මහා ප්‍රමාණය සත්තු මරණ අය කිව්වා. දේශනා කළා. එතකොට දැන් අපි මේ ඉන්න සමාජය තුල ප්‍රාණඝාතය කරන ඒ වගේ මහ ගොඩක් ඉන්නවා. එතකොට නීසිල වගේ චුට්ටක් කොච්චර කය ගැහුවත් වෙත්වා කියලා වෙන්නේ නැහැ. ඒ ඉන්න ටිකට තියෙන නීසිලෙන් වැටි නොවි ඉන්න ආරක්ෂා වෙන්නයි. නීසිල උඩට ගිහිල්ලා කෑ ගහන එක නෙමෙයි තියෙන්නේ. දැන් අද ගොඩක් අයගේ තියෙන නීසිල උඩ නැගලා කෑ ගහන එකනේ. ඒක නෙමෙයි Taman නීසිලින් පල්ලහැර නොවැටී සිටින්න. එතනින් ඉහළට යන්නයි නෝනත්තා කල්පනා කරන්න. ඊළඟට දේශනාවේ තිබෙන්නේ කොහොමද? සොරකම් කරන අය මහ පොළොවේ පස් වගේ හොරු. නීසිලට ගත්ත පස් ටික වගේ ඊටාම පොඩ්ඩක් තමයි මේ සොරකමින් වැළකීලා ඉන්නේ. එහෙමයි. වැරදි කාම සේවනයෙන් වැළකීලා සිටින්නේ නීසිලට ගත්ත එක වගේ ඊටාම පොඩ්ඩක්. මහ පොළොවගේ මහ ප්‍රමාණය සල්ලාලයෝ. ඒක තමයි ලෝකේ ධර්මතාවය. ඒ ධර්මතාවයේ බුදු කෙනෙක් පහළ වුණත් පහළ වෙලා නැති කාලවලට වඩා වැඩි පහළ වෙලා හිටියත් ඕක තමයි ධර්මතාවය. මේ දැන් මේ ඒ ධර්මපරියාය ඒ සූත්‍රයේ බුදුරජාණන් දේශනා නකසිකා සූත්‍ර. ඒ නකසිකා සූත්‍රයේ ටික මේ සත්‍ය සංයුත්තේ. එතකොට මේ ඔක්කොම දේශනා කළේ බුදුරජාණන් බුද්ධ කාලේ වැඩි ඉන්නකොටනේ. එතකොට ඒ කාලේ පරිසරය තමයි දේශනා කළේ. එහෙමයි. එතකොට මේ බුදුරජාණන් වැඩි ඉන්නකොටම බහන්නේ නීසිල්න ගත්ත පස් ටිකද ලොකු මහ පොළොවේ පස්ද ලොකු කියලා පින් ඒ ස්වාංශලාගේ මහන්නේ. එතකොට එන බුදුරජාණන්සෙත් ඒ කාලේ මේ නම් මහ පොළොවම කරන්න තිබ්බනේ. නීසිලේ ටික නැත් ඒ මහ පොළොවම නීසිලට ගන්න තිබ්බනේ. ඒක බෑ ලෝකේ. ඒක ඉස්සරලාම හොඳට තේරුම් ගන්න ඕනේ. පින ස්වාමීන් වහන්සේ නුගුණ කියන එක ඒ වගේම මේ ගුණය කියන එකට අකමැති බව කියන එක සමාජය තුල තියෙන දේ. තම ආරක්ෂා වීමයි මෙතෙන්ට වැදගත් වෙන්නේ. හරි. අත්ත දීපා භික්ඛවේ විහෙරත. අත්ත සරණ අනන්‍ය සරණ. වෙන කෙනෙක් සරණ යා යුත්තේ නැහැ. තමාට තමා දූපතක් කරගන්න. මොකක්ද දූපත කරගන්නේ? ධම්ම දීපා විහෙරත. ධර්මයේ දූපතක් කරගන්න. ධර්මයේ නම් වූ කෙනා යටතේ තමයි ඉන්න. එතකොට අන්න ඒකෙන් ධම්ම සරණ ධර්මයෙන් සරණ ලැබෙන්නේ. එහෙමයි. එතකොට ඒකයි. එතකොට සමාජයේ ඔය වගේ ජීවත් වෙනකොට ඔන්න ඔය ක්‍රමයෙන් ඉතින් බලා ගන්න ඕනේ ඊළඟට ඉන්න. ඊළඟට තමයි අපි ධර්මයේ අපි කතා කරනවා මොකක්ද ප්‍රිය වචනේ සමානාත්මතාවයේ අර්ථචර්යාව ඔය කරුණු ටික කතා කරනවා. එතකොට ඔය කරුණු වලින් අපිට ලෝකේ හැමෝටම දෙන්න හැකියාවක් නැහැ. එතකොට ලෝකේ හැමෝටම අපිට ওই දේ ලැබෙන්නේ බාහිරින් අපිට ওই දේ ලැබෙන්නේත් නැහැ හැමෝගෙම. අපි අන්නේ தત્ත්වයේ තේරුම් අරගෙන ඉන්න ඕනේ. මොකද මනුස්ස ලෝකේ කියලා කියන්නේ එකම තමයි ඒක මනුස්ස ලෝකේ ඉන්න ස්වභාවයත් එක්ක අපි ඔය කෙනෙක් යටතේ ඉන්නකොට අපේ හිත හදා ගන්න ඕන ආකාර ටිකක් මම මේ කියන්නේ නේ දැන්. ඒ තමයි අපි ඉස්සරලාම තේරුම් ගන්න ඕනේ අපි මනුස්ස ලෝකේ කොයි වගේ පරිසර පද්ධතියකට අයිති එකක්ද කියන එක. ඒ තමයි අපේ ශ්‍රාසුන් වහන්සේම අපිට දේශනා කරන මනුලොව කියලා කියන්නේ නානත්ත් කාය. කයවල වලින් වෙනස් එකිනෙකට. ඔයා මම මහතයි උසයි දිගයි පළල ඒ වගේ එකිනෙකට වෙනස්නේ. සුදුයි කළුයි ත්‍රිකෝණයි කොටුයි රවුම් ඔය වගේ එකන වෙනස්. එතකොට කයවල වලින් නානත්තයි. නානත්ත් කාය නානත්ත් සංඥා. හැබැයි අපේ එක එක්කෙනාගේ සංඥාවනුත් වෙනස්. එතන සංඥා කියලා සංඥා වෙනස් සංඥාව කියලා කියන්නේ අපිට ඇසට පෙනෙන රූප සංඥාව. එහෙමයි. ශබ්ද සංඥාව, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ඔය ටිකනේ. ඇසෙන් හැබැයි අපි මනුස්ස ලෝකේ ඉන්න අන්ධ නැත්තම් හැමෝටම ඇහැට රූප පේනවා. කම් බීරි නැත්තම් හැමෝටම සද්ද ඇහෙනවනේ. දිවට රසයක්, කයට පහසක්, මනසට අරමුණක් හිතෙනවා. හැබැයි අපි එක එක්කෙනා සිතන රට එක එක්කෙනාට වෙනස්. මම මේ මෙතන තියෙන කෝප්ප ගැන හිතන විදිහට නෙමෙයි මෙයා හිතන්නේ. ඒකයි රටාවත් දැන් ඔය ඕකට කියන ඔය පරියායේ තියෙන නව සත්තාවාස කියලා කොටසක් ධර්මයේ විස්තර කරනවා. ඒ නව සත්තාවාස වලින් ඒකේ තියෙනවා ඒකත්ත කාය ඒකත්ත. ඒතකොට කයවලුත් ඔක්කොම එක සමානයි සංඥාවලුත් එක සමානයි. ඒ වගේ ලෝක තියෙනවා කියන භාගතුන් හස්. එහෙමයි. ඊට පස්සේ නානත්ත් කාය ඒකත්ත සංඥා. කයවල් විනස් හැබැයි සංඥාවන් ඔක්කොගේ මේක හා සමානයි.
එහෙම ලෝකයක් තියෙනවා. මනුස්ස ලෝකේ දාන්නේ ශාසනසේ නානත්ත කාය. තනිකර වෙන අච්චාරු ලෝකයක්. එතකොට මේ අච්චාරු ලෝකේ අච්චාරු වශයෙන් දැනගත්තේ නැත්නම් අපි අච්චාරු වලට කුකුල් මස් කිව්වොත් ඉවරයිනේ. අච්චාරු වල ස්වභාවය තමයි එක එක දේවල් ඇනිලා කරලා තියෙන හැටි. එහෙමයි. මේක අච්චාරුවක් කියන එක ඉස්සරලාම තේරුම් ගන්න ඕනේ. ලෝකේ හදන්න යන්න කලින් තමන් හැදෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නේ හරි. එහෙමයි. එතකොට අන්නේදී තේරුම් ගත්තාම අපිට ඒ පුද්ගලයාත් එක්ක ඒ පුද්ගලව ඇසුරු කරගෙන එයාගේ යටතේ වැඩේ කරා, ජොබ් එක කරා, ගෙදර ආවා. එතකොට ප්‍රශ්නේ ඉවරයි. එතකොට ඒ කෙනාගේ ඒ தત્ත්වයේ ලෝකේ ස්වභාවය එක පැත්තකින් තේරුම් ගත්ත හැකියි. එතකොට ඒකෙන් ඇත්තටම පීඩාවක් නැතුව, කරදරයක් නැතුව යාට ආරක්ෂා වෙලා ඉන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි මොන දේ කොච්චර හිතුවත් අපි මොන දේවල් මේ අනුව කටයුතු කරමු කියලා අපි බ්‍රහ්ම විහරණයකින් වාසය කරමු. එහෙම ලෝකේ හැමෝම මෙහෙම වෙන්නේ නැත. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ ස්වභාවයන් තේරුම් අරගත්තාම මේ ජීවිතයකට හරි පහසුයි. ඒතර පුද්ගලයාත් එක්ක අපිට ඇසුරු කරලා කතා බහ කරලා ඉන්න පුළුවන්. අපි හිතමුකෝ ඒකට උදාහරණයක් මෙහිම. අපි සත්තු ඇති කරනවානේ මිනිස්සු. සත්තු ඇති කරනවා කියලා කොටි ගෙවල් ඇතුළේ ඇති කරන්නේ නැහෙනේ. හැබැයි බල්ලපූස ඇති කරනවා. බල්ලපූස ඇති කරනකොට හැබැයි බල්ලපූසටත් ඒ ආකාරයේ ක්‍රමයක් තියෙනවා නේද සතාටත් තියෙන. ඒ අනුවටනේ ඒ සතාට සැලකිල්ල තියෙන්නේ. කොටියගේ සිස්ටම් එකට බල්ලට සලකන්නේ නැහැ නේ. බලු පෙටියගේ සිස්ටම් එකට කොටියට සලකන්නේ නැහැ නේ. වෙනස්. සතා හැටියට හඳුනාගත්තොත් ඒ සතා මේ සතා කියන හැටියට හඳුනාගත්තොත් ඒ සතාට ඒ සත්වනු රූපව කටයුතු කළොත් බීරලින්න ජීවිතයට පුළුවන්. එහෙමයි. වල්ලලියගේ කනඩුවක් බඳින්න යන්නේ නැහනේ. දමනිය උස් හස්තියගේ හස්ති රාජ්‍යයේ තමයි කරුණ වහන්සේ තැන්පත් කරන්නේ. වල්ලලිය හැටියට දැනගන්න ඕනේ. අද වෙන්නේ වල්ලලියෝ ගාවට ගිහිල්ලා අපි ගොඩක් කරන්නේ මේකා වල්ලලියගේ කියලා කෑ ගහන එක. තමන්ම දන්නේ නැහැ තමන්ට වල්ලලිය ගහලා යනකම්. එතකොට ඒකයි ලෝකේ අපි කෙනෙක් යටතේ ඉන්නවනම් අපිට ඉන්න වෙනවනේ. අපිට මැරෙන කම්ම ඉන්න වෙනවා. ඒක ලෝකේ තිබෙන ක්‍රමයක්. බෙන්දත් ස්වාමියා බිරිඳ යටතේ. බිරිඳ ස්වාමියාට තියෙන්නේ මොකද ඒක තියෙනවනේ අන්‍යෝන්‍ය යුතුයකම් කියලා කොටසක් තියෙනවා. සිංහලෝවාද සූත්‍රයේ. ඒ කියන්නේ ලෝකේ අපිට තියෙනවා. ඒක තනියම ඉන්නවා කියන එකක් නැහැ. ගිහි ගෙදර ස්වාමියා බිරිඳ යටතේ බිරිඳ ස්වාමියාට අන්‍යෝන්‍ය යුතුයකම් තියෙනවා. දරුවා සහ දෙමාපියන් සහ දරුවන් අන්‍යෝන්‍ය යුතුයකම් තියෙනවා. එහෙමයි. දෙගොල්ලට මේ යටතේ ඉන්න වෙනවා. ඒ යුතුයකම් වල අපි හොඳට ගත්තොත් එහෙම අවසානයේ දෙමාපියන්ගේ වයසට යන කාලේ දෙමාපියන් තනිකර මින්න තියෙන්නේ දරුවන් යටතේ. මුල් අවදියේ දරුවන් ඉන්න තියෙන්නේ දෙමාපියන් යටතේ. සිංහලවද සූත්‍රයේ යුතුයකම් මේ කොටස කියවලා බලන්න. එහෙමයි. ඊට පස්සේ ගත්තොත් එහෙම ගුරුවරයා සහ ශිෂ්‍යයා. ශිෂ්‍යයා සහ ගුරුවරයා අතර වෙනම යුතුයකම් තියෙනවා. ගරුත්වය කියන්නේ එකක්. යුතුයකම කියන්නේ තව එකක්. ඒක දෙකක්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම තව සිංහලෝවාද සූත්‍රයේ තියෙන මොනවද මොකද්ද ඔය මේ බොස්ට කියන්නේ මොකද්ද? ස්වාමියා සහ සේවකයා. ස්වාමියා සහ සේවකයාගේ තිබුණ යුතුයකම්. සේවකයා ස්වාමියාට තිබුණ යුතුයකම්. එතකොට ඒ යටතේ දෙගොල්ලටම අන්‍යෝන්‍යව එකිනෙකා යටතේ සිටිය යුතු බවක් තිබෙන්නේ. ඒකයි මේ ලෝකේ ඒක බෑ නැහැ කියලා කියන්නේ. එහෙමයි. ස්වාධීනත්වයක් කියන එකක් ලැබෙන්නේ ධර්මයකින් විතරයි. සමාජ ධර්මයකින් ඇරෙන්න අපි සමාජයේ කතා කරන අනිත් කිසිම දෙයකට අපිට ඕන තැනක ගත්තොත් අපිට ඉන්න තිබෙන්නේ යටතෙම තමයි. එහෙමයි. ධර්මයෙන් විතරයි ස්වාධීනෙම ඉන්න තියෙන්නේ. ධර්මයේ හැසිරීමකින් විතරයි ස්වාධීනත්වයක් කියන එකක් තියෙන්නේ. අනිත් හැම තැනකම ධර්මයේ කියන කරුණෙන් බැහැර වෙලා අපි රස්සා කරන තැනකට ගියත්, ගෙදරක හිටියත්, කොහේ හිටියත් යටතේ තමයි කාට හරි ඉන්න තියෙන්නේ. ඒක ලෝකයේ තිබෙන ස්වභාවය. මොකද ඕක හරි ලස්සනට බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් ස්වාධීනව Tamanට ඕන විදිහට භික්ෂුවකට හැසිරෙන්න ඕන ක්‍රමය ගැන කියනවා.
ඒ තමයි භික්ෂුවක් උපසම්පදා වුණාට පස්සේ අවුරුදු 5ක් තම ආචාර්ය උපාධි මේක විනය තියෙන මහා වග්ගපාළි ආචාර්ය උපාධ්‍යයන් වහන්සේගේ යටතේ අවුරුදු 5ක් ඒ වත් සමාදන් වෙලා සිටිය යුතුයි කියන. ඒ කාලය තුල ධර්මය ඒ දේවල් පුරුදු පුහුණු විය යුතුයි කියන. අවුරුදු 5ට ඇවෑමෙන් පස්සේ ආචාර්යයන් වූ උපාධ්‍යයන් වහන්සේගේ අනුදැනුම යටතේ යන්න. එයාට තනියම යාගේ පාඩුවේ ඉන්න පුළුවන් කියනවා. ඒ ශ්‍රාසුනාසේ දේශනා කරන ඊට පස්සේ අන්න ඒකයි Tamanට සිහි කළ යුතු මම ඉස්සල්ලාම කිව්වේ Tamanට නුවණ කියන එකක් තියෙන්න ඕනේ කියලා. Tamanට තේරෙනවා නම් Taman තාම ට්‍රේන් මදි කියලා බුදුරජාණන්සේ දේශනා කරනවා. එහෙනම් ඔබ කැමැති කාලයක් සිටින්න කියලා. ආචාර්යන් වහන්සේ යටතේ. බුදු කෙනෙකුත් එහෙම දේශනා කළා නම් මේ අනිත් දේවල් ගැන මේ ලෞකික ලෝකයේ දේවල් වල අපිට යටතේ ඉන්න වෙනවා කියන එක ගැන අහන්න ප්‍රශ්නයක් නෙමෙයි. එහෙමයි සන්නෝක්ස්. පින්වත් ස්වාමින් වහන්සේගේ මේ පැහැදිලි කිරීම තුළ අපට සාරාංශයක් විදිහට ගත්තොත් එහෙම වර්තමානයෙන් තිබෙන චෝදනාවට පිළිතුරක් ලැබුණා කියලා හිතෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ දැන් අපිට ආරම්භයේදී තිබිච්ච ගැටලුව තමයි කෙනෙක් යටතේ අපි ඉන්න ඕනේ ඇයි? දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ ලෝකයේ තියෙන ස්වභාවය ඉස්සෙල්ලාම අපිට තේරුම් ගන්න වෙනවා. ඇත්තටම ප්‍රශ්නේ මුල ආරම්භය මෙන්න මේ වගේ තැනක මෙන්න මේ වගේ වපසරියක මෙන්න මේ වගේ කොටසක තමයි අපිට කටයුතු කරන්න තියෙන්නේ. එතකොට ඒක තුලදී යුතුයකම් වගකීම් කියලා කොටසක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් මොන මහාචාර්යවරයා කිව්වත් භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාවට අභියෝග කරන්න ඒ කිසි කෙනෙකුට බෑ. අපි ඒක ඉස්සෙල්ලාම පිළිගන්න ඕනේ. පුංචි කාරණාවක් අල්ලගෙන මේ තාක්ෂණය හරහා ආරම්භ කිරීම කියන දේ මේරීමක් නෙමෙයි. ඒක මෝරපු කල්පනාවක් නෙමෙයි. අපි මේ ඉස්ලාම් මේ ප්‍රශ්නේ ස්වභාවය අඳුනගමු. දෙක අපි මේ ප්‍රශ්න ස්වභාවය අඳුන ගැනීමෙන් පස්සේ පින්නස් සාමසාරි අපූර්වවට පැහැදිලි කළා. අපි චෝදනාව බාහිරට නොදා හැම වෙලේම තමන්ගේ පැත්තට චෝදනාව දාලා තමන්ව ආරක්ෂා කිරීම. අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කලින් ඒ වගේම මේ නීති රාමු බිඳින්න අභියෝග කරනවට වඩා තමන්ගේ ජීවිතයේ තියෙන ගුණ ආරක්ෂා කර ගැනීම වැදගත් කියන තැන තමයි දැන් මේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කිරීම කළේ. ඉතින් අපි ඔබට මතක් කරනවා ඔබට තිබෙන ගැටලු යොමු කරන්න පුළුවන් ශ්‍රද්ධා TV Facebook live එකට ගිහිල්ලා කමෙන්ට් එකක් විදිහට මේ වෙනකොට ශ්‍රද්ධා TV Facebook live එක on කරලා තියෙන ඔබ යන්න ඔබේ තියෙන ප්‍රශ්න කෙටියෙන් පැහැදිලිව ඉදිරිපත් කරන්න. අද දවසේ අපි කතා කරපු මාතෘකාව ගැන හෝ ඔබට යම් විසඳාගත යුතු තරුණ ඔබට විසඳාගත යුතු යම් ගැටලුවක් තිබෙනවා නම් ඔබට අවස්ථාව ලැබෙනවා මේ පැය තුලදී ඒ සඳහා. ඉතින් අපි පළවෙනි ප්‍රශ්නේ තෝරගමු. මේ ප්‍රශ්නය සමාජයේ ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයක්, අහන ප්‍රශ්නයක්, පිළිතුරු බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක්. මේ ගැන විවිධ මත තියෙන ප්‍රශ්නයක්. විවිධ අදහස් මේ සමාජය තුල එක එක පුද්ගලයන් විසින් අර්ථ ගන්නනවා, විමසනවා, ඒ වගේ දේවල් කරනවනේ. විනස් ස්වාමීන් වහන්සේ දැන් මම දැක්ක පහුගිය කාලේ කියලා තිනවා භාග්‍යතුන් වහන්සේ මේ භාවනාව ගැන කිසිම අනුදැනව අදාරලා නැහැ. භාවනාව නෙමෙයි ඔබ ස්වයංව සිත ගැන හොඳ අධ්‍යයනයක් කරන්න. අධ්‍යයනයක් කළාට පස්සේ ඔබට යම් මොහොතක අපිට ඔබට අවබෝධය කරා යන්න පුළුවන්. මට ඒක මතක් වුණේ අර සටිශාස්ත්‍රරුන්ගේ තියෙනවනේ ඒ ඔබට කොයි විලිය හරි ඔබේ අර නූල් බෝල ලෙහෙලනා වගේ ඔබ යම් අවබෝධයක් කරා යයි කියලා. ඉතින් ඒ වගේ අර ධර්මයේ ගැන විකෘති වීම මේ සමාජයේ වැඩි. ඒකින්ද මම හිතන්නේ මම මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ පින්නස් ස්වාමීන් වහන්සේ වැඩිපුර පින් කිරීමෙන් පව් ටික ඔක්කොම ඉවත් වෙලා යනවද කියලා තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන. අවසරයි පින්නස් ස්වාමීන් වහන්සේ. වැඩිපුර පින් කිරීමෙන් පව් ටික ඔක්කොම ගලවලා යනවා කියන එකක් එහෙම දේශනාවේ නැහැ. එහෙමයි. මෙහෙමයි. ඉස්සරලා දේශනාවේ තියෙන මෙන්න මෙහෙම ක්‍රමයක් දේශනා කළා භාගතුන් වහන්සේ. කයින් සිදුවන අකුසල් වලින් ඔහුට බේරෙන්න තියෙන්නේ මෙන්න මෙන්න ක්‍රමයෙන් කියනවා. ඒ කයින් සිදු කරන අකුසල් යම් මොහොතක වළක්වනවද ඔහු අන්න එතන ඉඳන් ඒ නිදහස් කියනවා. ඒ කියන්නේ සතුන් ප්‍රාණඝාතයේ යෙදෙන කෙනාට ප්‍රාණඝාතයෙන් වැළකුණාද යම් මොහොතක එතන සිඳන් ඔහුට අන්න ජීවිතයගේ යහපතට නැමෙනවා. එහෙමයි. ප්‍රාණඝාතයේ යෙදෙන කෙනාට ප්‍රාණඝාතයේ අතහරින්නෙන්ම තමයි ප්‍රාණඝාතයෙන් අයින් වෙන්න තියෙන්නේ කියනවා. ඒක හරිම තේරුම. සොරකම් කරන කෙනාට සොරකමෙන් අයින් වෙන්න තියෙන්නේ සොරකම අත්හැරීමෙන්මයි කියනවා. වැරදිකාම සේවනය කරන කෙනාට වැරදිකාම සේවනය අත්හැරීමෙන් තමයි වැරදිකාම සේවනයෙන් ගැලවෙන්න තියෙන්නේ කියනවා. බොරු කියන කෙනාට සත්‍ය වචන කතා කිරීමෙන් තමයි
බොරු කීමෙන් ගැලවෙන්න තිබෙන්නේ. ඊට පස්සේ මත්පැන් මත්ද්‍රව්‍ය බොන කෙනාට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමෙන්මයි කියනවා. මත්පැන් මත්ද්‍රව්‍යයෙන් දුර වෙන්න තියෙනවා. කේලම් කියන කෙනාට කේලම් කීමෙන් වැළකීමෙනුයි. ඔහු ස්වයං ඔහු යම් දවසක වළකීද එදා ඉඳන් තමයි අන්නයා කේලම් කීමෙන් වැළකුණා කියලා කියන්න තියෙන කිව්ව. ඔය විදිහට හැම සිල්පදයක් ගැනම කියනවා. ඒකට ওই විදිහට අයහපත පව කියන එක අතහැරලා අන්න ඊට පස්සේ ඩෙල්ලෙන තියෙන පිනත් එක්කනේ. අන්නේ පිනත් එක්ක එල්ලෙනකොට පින මේරා පින මෝරමින් ಗುಣධර්මත් එක්ක එකතු වෙවි. අන්න එයාගේ සසර ගමන අවසන් කරනවා. පින ස්වාමීන් වහන්සේ දැන් යම් කෙනෙක් ධර්මය ඉගෙන ගන්නවා. ධර්මය ඉගෙන ගන්නකොට තමන්ගේ අඩුපාඩු දකිනවා. යහපත වෙනුවෙන් එනවා. ඔහු බලාපොරොත්තු වෙනවා මට අයහපත එන එකක් නෑ කියලා මං හිතනවා. එතන එතකොට වැරද්දක්. ඒක සම්පූර්ණ වැරදිනේ. ඒක දෘෂ්ටියක්. එහෙමයි. ඕක ගොඩාක් අයගේ තියෙනවනේ. දැන් පිරිත් කියලා යන හැමෝම හැප්පෙන්න බෑ කියන හිතන් ඉන්නේ. වාහනයක් කරගෙන පිරිත් කියලා යනවනම් ඒ වාහනේ කවදාවත් හැප්පෙන්න බෑ. පිරිතේ අනුභවයක් නැතුව නෙමෙයි. ඒක යා සිතන ක්‍රමේ වැරද්දක්. කන්ද පිරිත දැනගත්තේ කියලා ටෝච් එකක් කරන් රැට යන්නේ නැතුව හිටියොත් එහෙම ඒක වැරද්දක්. එහෙනම් ආලෝක සංඥාවක් තියෙන්න ඕනේ. දවල් වගේ හොඳට පේන්න. ඒ කියන්නේ ඔහු පිරිතේ සැබෑ අර්ථය දන්නේ නැති එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ සසරේ ස්වභාවය පිළිබඳ අර්ථය දන්නේ නැති එකේ ප්‍රශ්නයක් තියෙනවා. ආටානාටිය කිව්ව කියලා හැමෝටම යක්කු ගහන්න නැතුව ඉන්නේ නැහනේ. එතකොට සසරේ ඇයි මේ සසරේ එනකොට අපේ සමීර කර්මානුරූප පසුබිමක් එක්ක එන්න තියෙන්නේ. ඕන තරම් මම දැකලා තියෙනවා. පිරිත් කියන අපිට වඩා පිරිත් පොත් පිටින් කියලා ඉන්නවා. තාම අමනුෂ්‍ය දෝෂ තියෙනවා. හොඳට හොයලා බැලුවාම තියෙන්නේ සසරේ කොහේ හරි දෝෂයක්. පිරිතේ දෝෂයක් නෙමෙයි යන්නේ එතකොට. එතකොට ඒකයි මේ සසර ගමන කියලා කියන්නේ. එතකොට ඒකයි මේ සසරත් එක්ක අපිට යන්න තියෙන්නේ. දැන් පව කියන එක විපාක දෙන්න බුදුරජාණන් දේශනා කරන්නේ කොහොමද? පව කියන එක විපාක මේ අද පව කරා හෙට පව කියන එක හපව හෙට විපාක දෙන්නේ නැහැ කියනවා. අලු යට තිබෙන ගිනි අඟුර වගේ කියනවා. අලු ගොඩ අස්සේ යට තිබෙන ගිනි අඟුර අලු ගොඩ අස්සේ හැංගිලා තිබෙන්නේ. ඊට පස්සේ අවස්ථානුකූලව හුලඟෙනකොට හෙට මෙහෙට ගිහිල්ලා අලු ටික අවස්ථානුකූල වරක බොක් ගාලා ඇවිල්ලා එනවා. ඒ වගේ කියනවා පව විපාක දෙනවා කියන එක. අපි දන්නේ මේ සසරේ දැන් ඒ පව කියන එක අපි ආකාර තුනකට අපි බෙදලා තියෙනවනේ. මේ ජීවිත විපාක දෙනවා කියනවා. ඊළඟ ජීවිතයක හම්බ වෙනවා කියනවා. මොකද පිරිනුවම් පානකම් එනකම් හම්බ වෙනවා තියෙනවනේ. ඔය කොටස් තුන. ඒ කියන්නේ අපි යමක් කය වචනය සිත මෙහෙवला යම් පවක් කියයිද කරයිද සිතයිද චේතනාව මෙහෙवला කියන කරන ඔය හැම එකක්ම ඔය තුنين එකට හැදෙනවනේ මේ පවෙන් කොටසට. අපි කරපු පව් වලින් අපි කවුද දන්නේ දැන් මේ කරපු පවෙන් මේ ටිකෙන් මෙච්චරක් හැදුණා. මේ ජීවිතේට හම්බෙන ටික තමයි මේ. ඊළඟ ජීවිතේට හම්බෙන කෑම ටික තමයි මේ. ඊට පස්සේ පිරිනුවම් පානකම් හම්බෙන ටික තමයි මේ කියලා. කවුද දන්නේ? අපි මේ කන කෑම මේ කන ගුටි කොයි ආත්මයක කරපු පව් වල ටිකක්ද මේ කන්නේ කියලා කවුද දන්නේ? ඒ පව් කරපු නැති මොකද බඹලෝ ඉපදුනත් පව් වෙලා නැද්ද මේ මිනිස්යාගේ? පැහැදිලි සර්. දෙවියගේ. ඒ දෙවිය බ්‍රහ්මයාගේ. චුති සූත්‍ර වල දේවතුති සූත්‍ර චුති සූත්‍ර ටිකේ තියෙන මොකද්ද? දෙවියන්ගෙනුත් භාගයට භාගයක් ආයෙ කරකලා සතර පායකට එන්න වෙනවා කියනවා. මේ වැඩේ වරද්දාගත්තොත් එහෙදී එහෙත් ගිහිල්ලා යෝනිසෝ මනසිකාරයකින් ධර්මයක් නෝනින් විමසන්නේ නැතුව හිටියොත් ආයේ දෙයියොත් කෙරකෙලා එන්නේ කියන සතර පායට. එහෙම අනුතරක් තියෙන සසර ගමනක් මේ. එතකොට එහෙව් එක ඔය ස්වභාවයන් අපේ සමීර කිව්වා වගේ ඔය ස්වභාවයෙන් ඔය ලක්ෂණ ඉන්නේ එකම එක දෙයක් මදි නිසා. ධර්මඥානෙ නැති එක. එහෙමයි සර්. හොඳට සූත්‍ර කියවලා ධර්මඥානෙ තිබුණ සූත්‍ර මේ කියන්නේ සූත්‍ර පිටකය. කුද්දක නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, දීඝ නිකාය. ඔය සූත්‍ර පිටකයේ කියවලා දැනුමක් නැති අයට එන ප්‍රශ්න තමයි ඔය. සූතමේන සද්ධා, සීල, ශ්‍රුත. අද ගොඩාක් තරුණ අයට ශ්‍රුතිය කියන එක නැත්තටම නැහැ.
මට නම් හම්බෙන්නේ නැහැ තාම ශ්‍රුතමේ ඥානයේ තියෙන කෙනෙක් හරියකට තරුණයින්ගේ. ඒ කියන්නේ ඇහුවොත් සූත්‍ර පොතක් කියවලා නැහැ. ඒ දන්නේ නැති වෙන්නේ අපි අහසින් පාත් වෙලා මෙතෙන්ට ආව නෙමෙයිනේ. එහෙමයි. අපිත් දන්නේ තමයි පටිච්චසමුපාදය. අපිත් දන්නේ තමයි එනකොට පංච උපාදානස්කන්ධය. අපිත් දන්නේ තමයි නාම රූප ගැන. අපිත් ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරමින් ඉගෙන ගත්තා. දන්නේ කියලා ඒ පොත අරගෙන වහලා කරලා හිටියේ නෑ. අද ඉන්නේ අන්නේ ටයිප් එකේ ඉන්නේ. දන්නේ වැහුව තිබ්බා. next. ඒ අයට ශ්‍රුතමේ ඥානෙ නැති එකේ අනුදුර තමයි ඔන්න ඔය ප්‍රශ්න. ඔය තියෙනද ගොඩක් අයට තියෙන ප්‍රශ්න වුණා. එහෙමයි පින්නසද. ඒ වගේම Taman දන්නේ නැත්නම් ඒ දන්නේ නැති දෙයට ගරහන එක තමයි මම හිතන්නේ මේ අයගේ ක්‍රමය වෙන්නේ. එහෙමයි. ඉතින් මම මේ කියන්නේ දැන් ඔය අහපු ප්‍රශ්නේ කෙනාට නෙමෙයි මේ කියන්නේ මේ ලෝකේ සමාජය නැත්නම් එයා හිතයි පවුනේ. එයාට කියනවා කියලා එයාට නෙමෙයි මේ ලෝකයේ තිබෙන තත්ත්වය කියන මම මේ කිව්වේ. එතකොට මේ අන්න ඒකයි තියෙන අනතුරු. ඔය අනතුරට හේතුව ශ්‍රුතමේ ඥානෙ නැති එකයි. එහෙමයි. ශ්‍රද්ධාව තියෙන නිසා බන පොඩ්ඩක් අහන්න හිතේ නැත්නම් මේ වෙලාවට ඉතින් වෙන මොකක් හරි ගේම් එකක් හරි ගහන්න තියෙනවනේ තරුණ ළමයිට ෆෝන් එකෙන් ගහන්න පුළුවන් මේ වෙලාවේ. නැත්නම් ෆිල්ම් එකක් හරි බලන්න පුළුවන් නේ. නැතුව ඉතින් මේ වෙලාවට මේ පැය දෙකේ මේ බන ටික අහනවනේ. එහෙමයි. ඒ අහන්නේ ශ්‍රද්ධාව තියෙන නිසානේ. ශ්‍රද්ධාව විතරක් තිබ්බට මදි සුතයක් තියෙන්න ඕන. ඒතර ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග ප්‍රඥා පහම තියෙන්න ඕන. එහෙමයි. එහෙම නැති වුණොත් අන්න අවුල්. අපි ඊළඟ ප්‍රශ්නේ තෝරගන්නවා. මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ පින ස්වාමීන් වහන්සේ මේ පිළිම වහන්සේ දෝවනය කිරීම බුද්ධ ශාසනය තුල කැප දෙයක්ද? ඒ සඳහා අවසර ගන්න මොකක් හරි විශේෂ ක්‍රමයක් තියෙනවද කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ඉතින් මෙහෙමයි. පිළිම වහන්සේ හදන එක කැප දෙයක්ද? අකප දෙයක්ද? හැදපු දෙයක් නඩත්තු කරන එක කැප දෙයක්ද? අකප දෙයක්ද? අන්න එච්චරයි. එහෙමයි ස්වාමීන්. ඉතින් පිළිම වහන්සේ නමක් හදන්න පුළුවන් නම් ඇයි හදපු පිළිම වහන්සේ පිරිසිදු කරලා දෝවණය කරලා ඒක ලස්සනට තියාගන්න බැරි? මකුළු දැල් වැහිලා අර මේ කාග් බෙටි වැටිලා එහෙම තියාගන්න දාස. ඒකදී වඳින කරන පුදන මේ පිළිම වහන්සේට කරන ගෞරවයෙන් එහෙනම් නොහදා ඉන්න ඕන. එවනේ පිළිම ඕනේ නැනේ. බෝධීන් වහන්සේට වැඳ සෑයකට වැඳ හිටියා. ඒ හදන්නේ එහෙනම්. ඒ ගෙදරකට ගෙනල්ලා තියාගන්න. ඒගේ පිළිම වහන්සේ ලස්සනට පිරිසිදු කරලා තියාගන්න බැරි මොකක්ද ඒකෙන් රැස් වෙන පව? එතකොට අන්න ඒකයි. ඔය අන්න අර ප්‍රශ්නයක් ඔය. ඔකටත් හේතුව. ශ්‍රුතේ අඩුවක්. එහෙමයි. එතකොට එහෙම පිළිම වහන්සේ නමක් දෝවණය කරන්න යන කෙනෙකුට පුළුවන්. පිළිම වහන්සේට ඉස්සෙල්ලා වන්දනාමාන කරලා ඊට පස්සේ අවසර අරගෙන මේ පිළිම වහන්සේට වන්දනා කළොත් නම් පිරිත් ටිකක් කියලා එහෙම කරලා මේ දෝවණය කරලා ඊට පස්සේ ඉවරලා ඒකත් දෝවන කටයුතු ඉවරලා කරලා ආය වන්දනාමාන කරලා මල් පහන් ටිකක් ඊට පස්සේ පූජා කරලා ඒ රැස් වෙච්ච පින දෙවියන්ටත් අනුමෝදන් කරලා සතුටින් එන්න පුළුවන්. එහෙමයි. ඒක තමයි ක්‍රමය. එහෙමයි. අපි ඊළඟ ප්‍රශ්නේ තෝරගන්නවා. ගොඩාක් අය කියනවා මේ මෙච්චර හොඳින් ඉඳලත් අපටමයි එන්නේ කරදර කියලා. මතර ඉස්සෙල්ලා පෙර ප්‍රශ්නෙම යම් කොටසක් වෙන්න ඕනේ. අපේ ස්වාමින් වහන්සේ මේ හොරකම් කරලා දැහැමිව ජීවත් වෙනවා. එතකොට එයාගේ විපාකය මොන වගේ වේද කියලා කියනවා. මම හිතන්නේ මේ අහන්නේ අර සමහර අය ඉන්නවා මේ හොඳත් කරනවා නරකත් කරනවා. දෙකම කලවමේ කරනවා. එතකොට මේ වගේ වෙලාවට අපි ඒක කොහොමද තෝරගන්නේ ස්වාමීන් වහන්සේ? දෙකම කලවමේ කරනවා නම් කලවමේ කරපු හැටියට එන්න තියෙන්නේ හපෝ මෙහෙට. මොකද ඔක තියෙන බුද්ධ දේශනාවේ. එහෙමයි. ප්‍රාණ වැඩිපුර ඒ කියන්නේ ඕක දේශනා කරනවා මෙහෙම භාගතුන් වහන්සේ. සමහර ලෝක තියෙනවා කියනවා. ඒ ලෝකයේ ඇසෙන් දකින රූප වලින් සියල්ලම දකින්න තියෙන දුකක් කියනවා. කනෙන් අහන ශබ්ද වලින් අහන්න තියෙන දුකක්. කායට දැනෙන පහස වලින් දුකක්. එතකොට ඒ තමයි කියනවා සමහර නිරය කියනවා. ඒ සතර අපාය කියනවා. ඊළඟට තමයි තව ලෝකයක් තියෙනවා කියනවා අහන කරන ආග්‍රහණය කරන රස ඒ හැම දෙයකින්ම සැපයක් ඇති වෙන්නේ කියනවා. ඒ තමයි කියන දෙව්ලොව. ඊට පස්සේ තව තැනක් තියෙනවා කියනවා මනුලොව කියලා. මනුලොව ස්වභාවය තමයි පිනපව එකට මිශ්‍රව කරන අය ඉන්නෝනේ. ඒ අයගේ උපත සකස් වෙන්නේ මනුලොවකට කියනවා. එහෙමයි. දේශනාවේ තියෙන්නේ. සතර අපාය වෙන්නේ පව වැඩි කෙනා අන්න කෙලිම දුකනේ. පවෙන් ඒකාන්ත දුකක් නේ තියෙන්නේ. දුක් විපාක වෙදින්න ඊට යනවා. පිනෙන් සැපනේ. හැබැයි පිනයි පවයි දෙක ගානට නිකන් බැලන්ස් එක යනවා වගේ කරන අය ඉන්නවනේ.
එතකොට අන්න ඊට පස්සේ මෙහෙට්ටම ආයි කරි කියලා එනවා. මේක වෙනස් කරන්න බෑ. මේක තියෙන ඇත්තටම කර්මානුරූප යන ගමන. ඒතකොට දැන් ඕකට අනුව දානීයත අපි ওই පැත්තෙන් කතා කරොත් මට මේ දැන් කියනකොට මතක් වුණේ සමහර ආයේ තියෙන දානීය කියන විස්තර තැන් වල තියෙනවා දානීය ගැන සමහරු ඔන්න අධාර්මිකව හම්බ කරලා දන් දෙනවා කියනවා. ඒ දානේ එතකොට මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ කියනවා. ධම්මේන ලද්දා සුපසන්න චිත්තෝ ධාර්මිකව හරි හම්බ කරගත්ත දෙයක් පැහැදුණු සිතින් යුතුව දෙනකොට ඒක මහත්ඵල මහානිසංස ස්වභාවය වැඩි කියනවා. ඒක තියෙන දක්ඛින විභංග සූත්‍රයේ. මොකද මේ ලෝකේ සමහර අය ඉන්නවා අධාර්මික අරක්කු පෙරනවා දාන දෙනවා හොරකම් කරනවා දාන දෙනවා. දානයේට රැස් වෙන පින හම්බෙනවා. අධාර්මික කරන වැඩේ පව ඒකට හම්බෙනවා. එහෙමයි. මේක එහෙමයි දෙකට බෙදලා යන්නේ. ඔන්නෝකයි මේ ලෝකේ ස්වභාවය කියලා කියන්නේ. ඕක තමයි කර්මයේ ඉතින් විවිධත්වය කියලා කියන්නේ. මොකම සසරේ හැටි. එහෙමයි. හොඳ කළොත් හොඳට යහපත් විපාක හම්බෙයි. අයහපත කළොත් අයහපත ඒකත් එනවා. ඒක ඉතින් කවදා හරි එනවා ඒ චේතනාව මෙහෙवलाනේ කරන්නේ. එහෙමයි. ඒක ඉතින් විපාක දෙන එක දෙනවාමයි. ශ්‍රද්ධා TV Facebook live එක හරහා ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න. මේ පැය තුලදී ඔබ වෙනුවෙන් අවස්ථාව දීලා තියෙන ඔබේ ප්‍රශ්න විසඳ ගන්න. මොකද ප්‍රශ්න විසඳ ගැනීම කියන එක වැදගත් වෙනවා. මොකද අපි වර්තමානයේ තුල දකින්න ගොඩාක් අයට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්න විසඳා ගැනීමට වඩා ප්‍රශ්නයකින් තවත් ප්‍රශ්නයක්, ප්‍රශ්නයකින් තවත් වාදයක්, ප්‍රශ්නයකින් තවත් අවුලක් නිර්මාණය කර ගැනීම. මේ පුංචි කාරණයක් අල්ලගෙන මේ සමාජ මාධ්‍ය හරහා මේ තර්ක කර කර විතර්ක කර කර ඊට පස්සේ අපි තමයි හරි කීකේ ඉන්නවට වඩා ඇත්තටම අපිට මේ ධර්මයේ ගැන භාග්‍යතුන් වහන්සේගේ යම් යම් දහම් කරුණු ගැන ප්‍රශ්නයක් ගැටලුවක් තිබෙනවා නම් අපි ඒක පින්න ස්වාමීන් වහන්සේ නමකට කෙලින්ම කතා කරලා විසඳ ගන්න එක මම හිතන්නේ හැමෝගෙම ජීවිතවලට බොහෝ ජීවිතවලට බොහෝ තරුණ ජීවිතවලට ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හිතනවා. ඉතින් ඊළඟ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ අපිට නිවන කරා යන්න ගිහි ජීවිතවල ඉඳන් බැරිද? හැකියාවක් නැහැ කියලා සමහරු කියනවා. ඇත්තටම මේක ඇත්තද ස්වාමීන් වහන්සේ? නිවන කරා යන්න ගිහි ජීවිතවල හැකියාව නැත්නම් නිවන එහෙනම් ගිහි ගයගෙන් කොහොමද සෝවාන් ශ්‍රාවකයෝ බිහි වෙන්නේ? එහෙනම් කොහොමද සකදාගාමී ගිහි පිරිස් බිහි වෙන්නේ? එහෙනම් කොහොමද අනාගාමී ගිහි පිරිස් බිහි වෙන්නේ? ධර්මයෙන් අපිට හම්බ වෙනවා සමහර ඒ මහා පින්වන්ත උත්තමයෝ ගිහි වස්ත්‍ර පිටින්ම අරහත්ත්වයට පත් වෙලා තියෙන අවස්ථා කීපයක. ඉතින් එහෙනම් එහෙම වෙන්නේ කොහොමද? වෙලා තියෙන්නේ. පුළුවන් නේ. ඉතින් ඒකයි. ඉතින් ඔය අන්න ඒක ආයේ කියන්න තියෙන්නේ අරකම තමයි. එහෙමයි. ශ්‍රුතේ අඩු ප්‍රශ්නයක් තියෙනවා. මේ ශ්‍රුතේ කියන එක බොහෝ සෙයින් අඩුයි. ඊළඟ ප්‍රශ්නය යොමු කරලා තියෙනවා පින්න ස්වාමීන් වහන්සේ මා දහම් කරුණකදී අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කපටි නැති මායා නැති ඍජු ස්වභාවයක් තියෙන නුවණැති කෙනෙක් කියලා වචනයක්. මේ ස්වභාවය මොන වගේද කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. කපටි නැති ඍජු ස්වභාවයෙන් යුතු කෙනෙක් කියලා කියන්නේ ඔහුගේ අකුසලයන් තුල ඔහු කපටි නැහැ. එනේ සමහර කපටි නැහැ කියලා කියන්නේ අකුසලයන් තුල කියන්නේ අකුසල් කරලා ඔහු ඉන්න අකුසල් නොකරපු ගානට. හංගන්නේ කියන එකද? හංගන්නේ. එහෙම. ඔක තියෙන රතන සූත්‍රයේ කිංචාපි සෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උද චේතසාව. යමෙක් යම් පව්කමක් කරාට පස්සේ ඒ කියන්නේ පව් බුදුරජාණන් බලන්න කොච්චර මේ ලෝක සත්වය දිහා අනුකම්පාවෙන් දැකලා තියෙනවද? පව්කම් අනේ මෙයාලා අතින් මේ මිනිස්සු අතින් වෙන්න පුළුවන්. මෙයාලට එකපාරේ කියපු ශණයෙන් පවෙන් වලකින්න බෑ කියලා ශාසනය දන්නවා. එහෙමයි. ඒ වුණත් එයා ඒක සංගවාගෙන සින්නේ නැහැ කියනවා. සංගවාගෙන සිටින්න නොහැකි යොහුවට ඉදම්පි සංඝේ රතනම් ඒක ශ්‍රාවකයන්ගේ රත්නයක් කියන බලයක් කියනවා. ඒකින් සත්‍යක්‍රියා කරනවානේ. රතන සූත්‍රයේ එහෙම තියෙන්නේ. ඒකෝර ඒ තමයි කපටි වංචා නැහැ කියලා කියන්නේ. එක පැත්තකින්. ඊට පස්සේ තමයි ඔහු ලාමක ඉච්ඡා ඊට පස්සේ උපක්ලේශ ඔය වගේ දේවල් වලට ලාභ සත්කාරයේ කීර්තියට ප්‍රශංසාවට ඒ දේවල් වලට අවශ්‍ය කරන දේ අර කපටිකමින් හොයන්නේ. ඕකට දැන් ඒ කියන්නේ ඕවට කියනවා චිත්තෝපක්ලේශේවත් වංචනික ධර්ම කියලා. එහෙමයි. ඒතර චිත්තෝපක්ලේශේවත් වංචනික ධර්ම වලින් තිබෙන්නේ අන්න කපටිකමෙන් තමයි වැඩේ යන්නේ.
වංචාවෙන් තමයි වැඩේ යන්නේ. ඒ කියන්නේ දැන් සමහරව මමත් දැකලා තියෙනවා පින ඉස්සරහට දාලා වැඩේ කරගන්න එකක් තියෙනවා. එයාට අවස්තර මෙයාගේ හිත එයා හෘද සාක්ෂියෙන් කිව්වොත් එයාට මෙයාට මේ මනුස්සයට පින කරවන්න ඕන කියන අදහසක් නැහැ. ඒ සමහරට තේරුණාද නැත්නම් මම පැහැදිලි සානස. මේ පින කරවන්න ඕන කියන අදහසක්. ඒ කියන්නේ මම තේරෙන විදිහට කිව්වොත් මට ඔයාගෙන් වැඩක් කරගන්න තියෙනවා. හැබැයි මම මේ වැඩේ කරවන්නේ මොකක් කොහමද? මට සංවේදී දෙයක්. ඔයාට සංවේදී වෙනවනේ පින. එහෙමයි. පින ගැන ලොකුවට මවල්ලා පෙන්නලා කියනවා. හැබැයි මගේ හිතේ තියෙන ඔයාට පිනක් කරගන්න ඕන කියන අදහසක් නෙමෙයි. මෙයා කරත්වා කියන අදහස ඔයා කොහොමද මගේ වැඩේ කරලා දුන්නා ඇති කියන එක. අන්න ඒව තමයි වංචනික දේවල්. ඍජු නැති දේවල්. කපටි දේවල්. අන්න ඒ වගේ ඉතින් චරිතවලට මේ ශාසනීය උරුමකමක් නැහැ යාට. එහෙමයි. ඉතින් ආන්න එක දැන් තමාගේ අකුසල දැන් ශ්‍රාවකයන්ගේ ස්වභාවය තමයි අකුසලයේ වුණා නම් අකුසලයේ වුණා. නැත්තම් නේ දැන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා දැන් ওই පාරාදි විනය පොත් කියවනකොට විනය පිටකේ තියෙන්නේ ශාසන ඉස්සරලා මහාන චේතනාව ගැන. ඔබේ චේතනාව කොහොමද භික්ෂුව? මරණ්ඩයාගේ පරාජිකාගෙන තිබු පළවෙනි පාරේ මරණ්ඩ හිතුණාද? මට මරණ්ඩ හිතුණා ස්වාමීනි. කෙලින්ම කියනවනේ. මරණ්ඩ හිතුන්නේ නැද්ද? නෑ මට එහෙම චේතනාවක් තිබුණේ නෑ. ඔයාට හොරකම් කරන්න හිතුණාද? මට හිතුණා ස්වාමීනි. කොච්චර ඍජුයිද බලන්න. ඊට පස්සේ ඒකට ප්‍රතිකර්ම ශාසනයේ දේශනා. ඒ ඍජු බවකේ විවෘතයි. ඒ විවෘතත්වය කියන්නේ ඒකයි. ශ්‍රාවකයා කියන එක නේ විවෘතයි. මේ විවෘතකම නිසාම තමයි ඔහුට ඊළඟ ආරක්ෂාව ලැබෙන්නේ. පරාජික වුණත් ඒ භික්ෂුව ඊට පස්සේ කරන්න ඕන පිළිම ශාසනයේ දේශනා කරනවා. විවෘතකම. ඒ ඍජුකම. ඒ මායා නැති එක. ඒ වංචාව නැති එක. මායාව කියන එක ඊට පස්සේ විස්තර කරනවා. මායාවෙන් සොයන්නේ කියන ලාභයේ සත්කාරයේ කීර්ති ප්‍රශංසාව කියන. මායා. එහෙමයි. ඕකට කියනවා මේ මොකද්ද මේ ලාමක ආසාවන් නෙවත් මායාවන් කියනවා. ඒ මායාවෙන් තමයි ඒ කියන්නේ මායාව කියලා කියන්නේ ඇක්ටිං. ඇක්ටිං කරලා හම්බ කරනවා. රහතන් වහන්සේ විදියට ඇවිදන් ගියා දෙන්න කන්න. මායා. විවෘත නෑ වූ. ඍජු නෑ. වක්‍රයි. ඒ කියන්නේ ඔහුගේ සිත පටුයි. ඔහුගේ සිත පටුයි කියන්නේ ඔහුගේ සිත වක්‍රයි කියලා කියන්නේ වක්‍ර උපතක්. දේශනාවේ තියෙනවා පොළොංගු පිඹුරු නයි වෙලා තමයි ඉපදෙන්නේ. වක්‍ර ලෙස දරණ ගහලා ඉන්නවා. එහෙමයි. නෝකයි සසර ඉතින් කරන්න දෙයක් නැහැ. ඕකයි අනතුරු. මේ වගේ අවස්ථාවන් වලදී අපිට බේරෙන්න තියෙන ඉඩකඩ කොච්චර අඩුද? මොකද අපිට තෝරා ගන්නත් බැයි නම් මේ තියෙන తත්වය, ඒ වගේම මේ තියෙන අවුල අපිට තෝරා ගන්න බැරි වුණොත් මොන වගේ අභාග්‍යද අපේ ජීවිතේ වෙන්නේ? ඒකින්ද හැම වෙලෙම යොවුන්දහම් වැඩසටහන තුලින් ඔබ මෙන්න මේ ප්‍රශ්න තුල ඇති. ඔබට මේ ප්‍රශ්නේ ඇති කියලා තමයි මේ ප්‍රශ්නේ අපි පින්න ස්වාමීන් වහන්සේගේ විමසන්නේ. මොකද ඔබට යම් ආරක්ෂාවක් ඒ හරහා ලැබෙයි කියලා. දැන් පින්න ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නය යොමු කරලා තියෙන්නේ මම හිතන්නේ අම්මා කෙනෙක්. පින්න ස්වාමීන් වහන්සේ දරුවෝ ලොකු මහත් වෙලා විවාහ දිවියටපත් වුණාට පස්සේ ඒ දරුවෝ දෙමව්පියන්ට සැරෙන් කතා කරලා ඒ වගේම යටත් කර ගැනීමක් කරන්න උත්සාහ කරනවා දරුවෝ. එතකොට එහෙම දරුවන්ට දෙමව්පියන් යටත් වෙන්න ඕනිද? එතන අපි අද කතා කරපු මාතෘකාව සම්බන්ධ එකක්. විශේෂයෙන්ම අම්මව තමා මේ අය බය කරන්න උත්සාහ කරන්න කියලා තියෙනවා. එතකොට දෙමව්පියන් සිල්වත් වුණත් එතකොට දෙමව්පියෝ සමහර දරුවෝ දෙමව්පියන්ට බයිනකොට දෙමව්පියෝ ඇත්තටම ඉවසනවා. එතකොට මේ ඉවසීම දරුවෝ ආයුධයක් කරගන්නවා කියලා තියෙනවා. එතකොට ගුණයක් තමන්ගේ ගාව තියෙන ඉවසීම කියන ගුණය. එතකොට මේ ගුණයත් සමහරව ආයුධයක් කරගන්නවා තමන්ගේ කටයුත්ත කරගන්න. දැන් මේ වගේ වෙලාවට මොකද කරන්න සාවින? දැන් ඕකම් බලන්නකෝ අම්මා මම ඕක පටන් ගන්න කලින් කියන්නම් අපි බෝසතාණන් වහන්සේ ගැන. අපි බෝසතාණන් ජාතක කතාවල කොච්චර දේවදත්තයා ගැහුවද? බෝසතාණන් වහන්සේගේ මහා ගුණ කඳ මුල් කරගෙන මේ ගැහුවේ. එහෙමයි. ඇයි දේවදත්ත උනත් දන්නව අනිත් පැත්තට හැරිලා ශිල්පය පෙන්වන එකෙන් කොහොමද දේවදත්තට වඩා මේ අස්ලු දැන් ශිල්ප පෙන්වන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ ශිල්ප පෙන්වීම. එහෙමයි. දේවදත්ත කොහෙද අහලකවත් නැහැ. එහෙමයි. එතකොට ඒ ශිල්පයක් එකක් දැක්කුවා නම් දේවදත්ත කන කෑම තාමත් කනවා එහෙනම් මේ වෙනකොට. එතකොට දේවදත්ත කියන අසත්පුරුෂයා දන්නවා මේ ගුණවතා කවදාවත් මෙහෙම කරන්නේ නැහැ කියන එක. ඒක තමයි අසත්පුරුෂයන්ගේ ලක්ෂණය. ගුණවතා දැන් ඕක සග්දෙවිඳුගේ සිද්ධියේ තියෙනවනේ.
අර අසුරෙක් ඇවිල්ලා පුටුවේ වාඩි වෙලා ඉන්නවා. දෙයියෝ ඔක්කොම දෙයියෝ කෝප වෙලා. දෙයියෝ බයිනවා අසුරයට. බයින්න දෙයියෝ කෝප වෙලා බයින්න අසුරය ලොකු වෙනවා. සක්දිවිඳු කොහොමද එන්නේ? සක්දිවිඳු වෙයිලා නෑ සුවපත් වේවා කියලා ගුණය ගැන කියනවා. ඒ ගුණය ගැන කියලා සක්දිවිඳු අනිත් දෙයියෝ කෝප වෙලානේ දැන් අනිත් දෙයියෝ ටික අහනවා ඔබ වහන්සේට මෙච්චර බලයක් තියෙනවා දීලා දාන්නකෝ විසි කරලා දාන්නකෝ කියන. බලේ තියෙන සක්දිවිඳු වෙලා මොකද කියන්නේ? බලේ තියෙන කෙනා බලේ නැති හීන පහත් අයට ඉදිරියේ බලේ පාවිච්චි කරන්නේ නැහැ කියන. කොහොමද? බලේ තිබුණත් ඔහු ඉන්නේ බලේ නැති කෙනෙක් වගේ කියනවා. ඇත්තටම සැබෑ බලවත එතකොට සක්දිවිඳු නෙමෙයිද? ගුණෙන් නෙමෙයිද? ඔක තමයි සසරේ හැටි. ඉතින් අම්මට තියෙන එකම ස්වභාවය තමයි අම්මා මේක තමයි සසරේ ස්වභාවය කියලා ඉවසගෙන තවත් ඉවසගෙන ඉතින් අපිට ලෝකේ හැමෝම හදන්න බෑ දරුවෝ වුණත් තමාම වදාපු දරුවා වුණත් ඉතින් පාපී ස්වභාවයෙන් යුක්තයි නම් නංගි බැන්දේ සිදුහත් කුමාරයා යශෝදරා අයියාගේ හැටි පෙවුණනේ නිරේනේ මේ වෙලාවෙත් දේවදත්ත ඕක තමයි සසරේ හැටි එහෙමයි වදාපු දරුවෝ වුණත් අසත්පුරුසයි නම් ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ තමන් සිහිනුවණින් කටයුතු කරමින් තමන් ධර්මයෙන් පිහිට පිළිසරණ හදාගෙන මේ අසත්පුරුෂ ලෝකෙන් අම්මා නිදහස් වෙන්න බලන්න. එහෙමයි නැත්තම් අම්මට තියෙන අනුතුර තමයි මම මෙහෙම කළා කියලා හිතන්න ගියොත් අම්මට ද්වේෂය එනවා. ද්වේෂය කියන්නේ අම්මේ අනුතුරක්. ඒ අනුතුර ඔක තව වැඩි වෙනවා මරණාසන්න මොහොතදී. සමහර විට ওই දරුවෝ අම්මා දැම්මම හිත හදාගන්න මරණාසන්න මොහොතදී සමහර විට අම්මට වතුර උගුරක්වත් දෙන්නේ නැති වෙයි. දෙයිද නැද්දම දැන දුන්නොත් හොඳයි. දෙන්නේ ඉන්නේ නැති වුණොත් එහෙම අම්මට ඒ වෙලාවේ තව ඊට වඩා තරහා යනවා හිතට. එතකොට ඒ නිසා දැම්මම ඒ අනාගතයේ හිතන දේවල් ඒ බලාපොරොත්තු ඔක්කොම දැම්මම මෙතනින්ම අයින් කරන්න. මෙතනින්ම මේ දේවල් හිතන්නේ නැතුව ධර්මයේම හිත මහපාරේ හරි මෙරිලා වතුර පොදක් හරි නැතුව මැරෙන හිතක් හදාගන්න. එහෙම හිතක් හදාගත්තොත් ධර්මයේ තුලින් අන්නේ අවස්ථාවත් අම්මට එනකොට මෙහි අතහැරලාම මේ අසත්පුරුෂ ලෝකයෙන් ඇත්තටම අම්මට සැනසෙල්ලෙන් දෙව් ලෝකයට යන්න පුළුවන් වෙයි. මේ තුනත් අම්මේ වෙන්නේ අම්මගේ හිත ද්වේෂයට ඇවිල්ලා ක්‍රෝධයට ඇවිල්ලා මම මෙහෙම කරේ නෑ මම මෙච්චර දේවල් කරා මෙහෙම හැදුවා අර එහෙම හැදුවා මෙහෙම ඉගෙනුවා අර දේවල් අරන් දුන්නා මේ ඉඩම් අරන් දුන්නා මෙහෙම ගෑණියෙක් අරන් දුන්නා ගා හිතලා තරහා අවිස්සන එක තමයි වෙන්නේ. එහෙම වුණොත් අම්මටම තමයි අනුතේ. ඒක අම්මයි පුතයි දෙන්නම ආය හම්බෙන්නේ ඉරේ. එහෙමයි ඔක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ එහෙම වෙන්න ඕනේ නැහෙනේ. අම්මා මේක තමයි ඉතින් ලෝකේ ස්වභාවය. අම්මා සත්පුරුසයි. ඉතින් ඒ නිසා අම්මා සත්පුරුෂ ධාතුව අසත්පුරුෂ ලෝකයකට ගැලපෙන්නේ නැහැ නේ අම්මා. ඒ නිසා දේව ධාතුව මනුස්ස ලෝකෙට ගැලපෙන්නේ. ඒකයි දේව ධාතුව තියෙන ලෝකෙට දෙව්ලොව කියලා කිව්වේ. එතකොට ඒ නිසා අම්මගේ දේව ධාතුව ආරක්ෂා කරගනිමින් දෙව්ලොවට යන්න කටයුතු ටික සලසා ගන්න. එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ මීළඟ ප්‍රශ්නය යොමු කරලා තිනවා අප විසින් අතීතයේ නොදැනුවත් කමින් කරන ලද අකුසල කර්ම වර්තමානයේ දිට ධර්ම කර්ම ලෙස ඊටම දුක්බර ලෙස ප්‍රතිවිපාක දෙන අවස්ථාවන් වලදී එයින් යම්කිසි සහනයක් ලබා ගැනීමට අපි කුමක් කළ යුතුද කියලා අපි අහලා තිනවා පින්න ස්වාමීන් වහන්සේ. ඇත්තටම අපි දැකලා තිනවා සමහර අය මේ මීට අවුරුදු 10කට 15කට කලින් යම් නරක වැඩ කරලා තියෙනවා. නමුත් ඇත්තටම ඇස් ඉස්සරහා එයාට විපාක හම්බෙලා තිනවා. මෙන්න සමහරු ලෙඩ ඇඳේමයි නැගිට ගන්න බෑ. ඊට පස්සේ සමහරු ඒ කරපු දැන් මට මතකයි මම දැකලා තියෙනවා මේ මද්ද්‍රව්‍ය වෙනදාම කරපු එක්කෙනෙක්. ඔහු යම් පිළිකාවක් හැදිලා. එතකොට ඔහු අවුරුදු ගාණක් තිස්සේ තවමත් මේ රහස් ප්‍රදේශයේ පිළිකාවක්. එතකොට විශාල තුවාලයක් එක ගොඩාක් විඳවන කෙනෙක්. එතකොට ඔහුට ලොකු දැන් අපි දන්නේ ඒක මේ ආත්මේ කරපු දෙයද නැත්නම් ඊට කලින් රිසල්ට් එකක්ද කියන එක. දැන් මේ වගේ අවස්ථාවලදී Tamanට යම් වේදනාවක් සමහර සිත් ඇවුල් විදිහට මේ වගේ දේවල් Taman දන්නවා මම මෙහෙම දෙයක් කළා මට මේකින් දාවා දෝ කියලා Taman දන්නවනේ සානස. ආන් ඒ වගේ වෙලාවට අපිට මොන වගේ විදිහටද හිත හදා ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. ඔකට උත්තර දෙන්න කලින් මම මෙහෙම ධර්මයේම එක සිද්ධියක් කියන. දැන් චරිතයක් ගැන. අඟුලිමාල මහරහතන් වහන්සේ. මේ ජීවිතේ කොච්චර සත්තු මෙරුවද? සත්තු නෙමෙයි මිනිස්සුම කොච්චර මෙරුවද? එතකොට මැරුවා 1000කට වඩා මැරුවනේ. නමුත්
ධර්මය හම්බුනාට පස්සේ තමන් වහන්සේ ධර්මයේම මෙනෙහි කර කර ධර්මයේම මෙනෙහි කර කර ධර්මයේම මෙනෙහි කර කර ධර්මයේම පිරිත පිරිසරණ ලබාගෙන අරහත්ත්වයටපත් වුණා. මිනිස්සු කියන අය හැමෝම ඉපදෙනකොට රහතන් වහන්සේලා වෙලා ඉපදෙන්නේ නෑනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මිනිස්සු කියන අපි හැමෝම ඉපදෙන්නේ අපි මේ මොන හරි අඩුපාඩු ඇතුවනේ. එතකොට අපිට මනුස්ස ලෝකෙ අපි ආවේ ඒ අඩුපාඩු ටික හදාගෙන අපි ධර්මයේ ඒ අඩුපාඩු ටික හදාගන්න අපි ධර්මයෙන් පිළිසරණ හොයාගෙන ඒ අඩුපාඩු ටික හදාගත්තා නම් ওই ප්‍රශ්නේ හරියනවා. ඉතින් වැරදි වෙන්න පුළුවන් අපිට. වැරදි වුණාට පස්සේ ඒ වැරද්ද වශයෙන් තේරුම් ගත්ත කෙනෙක් දැක්ක කෙනෙක් ඒක බුදුරජාණන් හරි ලස්සනට දේශනා කරනවා. තමන් අතින් වැරද්දක් වුණාට පස්සේ ඒ වැරද්ද මං අතින් මෙහෙම වැරද්දක් වුණානේ කියලා කවුරු හරි ඒ වැරද්ද පිළිගන්නවා නම් තමන් මෙහෙම වැරදි කරුවෙක් වුණා කියන එක තමන්ගේ වැරද්ද තමන් දකිනවා නම් ශාසනය දේශනා කරනවා. පින්වත් මානි ඒ තරම් දෙයක් කියන්න නෑ කියනවා වෙන දෙයක්. මේ ආර්ය විනී දියුණුවක් කියන එක. අපි කියන්නේ වැරද්දක් වුණාට පස්සේ වැරදිකාරයා වැරද්ද තේරුම් ගන්නට පස්සේ ගහලා එලවන එකක් නේ කියන්නේ. අද කාලේ තුල තියෙන්නේ. එහෙමයි. ධර්මයේ තියෙන ශාසනය දේශනා කරන්නේ. එහෙම කෙනෙක් වැරද්ද ඔහුගේ වැරද්ද දැකලා ඔහු නිහතමානීව ඒ තේරුම් අරගෙන නැගී සිටිලා මට මෙහෙම වුණා කියලා ඔහු තේරුම් අරගෙන නැගී සිටිනවා කියන එක තරම් මේ ධර්මයේ වෙන දෙයක් නැහැ කියනවා. නැනි ස්වාමීන් වහන්සේ දැන් එහෙම වුණාට පස්සේ අපි කරන්නේ සම්පූර්ණව පාගල දානවනේ. එහෙමයි. අන්න ඒක දැන් අපි කලින් පැය කතා කරපු මාතෘකාවෙක් අර පිරිස පස්සේ එළිලා හිටියනම් එළිලා ඉන්නේ එහෙම චරිතයක් එක්කනම් ඉවරයිනේ. එයා ඊට පස්සේ එයා ඒක කරගන්නවා එයා ඒක කරගන්නේ අර තුන් මොකක්ද ඒකට කියන්නේ මේ අර මේ එයාව නටවන්න එයා ඒක යොදා ගන්නවා. ඔයාගේ ප්‍රශ්නේ මම එළියට දානවා. මේක කරලා දෙන්න. එහෙමයි. අන්න ඒකයි ධර්මයේ හැරෙන්න පුද්ගලික එක්ක නම් එල්ලෙන්න එපා පණ තියනවනම්. ධර්මයේම එල්ලෙන්න. පණ තියෙන ඇත්ත කෙල්ලෙන්න යන්න එපා. අනුමානතුරක් හොයාගන්න බෑ. සත්පුරුෂ ධාතු ඇතුලේ සත්පුරුෂ වේශය උඩ තියෙන අසත්පුරුෂ ධාතු ඇතුලේ ඉන්නේ. මොකෙක් දෑ කියලා හොයාගන්න බෑ. එතකොට ඒකට ඒ විදිහට කරන්න තියෙන ඒ කෙනාට තමන් අතින් වැරද්දක් වුණාට පස්සේ ඒ වැරද්ද මුලින්ම තේරුම් අරගෙන අනේ කිසි දෙයකට බය වෙන්න එපා. තව පින් දහම්ම කරන්න. ඒක විපාක ලැබෙයි. ලෙඩ දුක් කරදරේ ප්‍රශ්නේ. එතකොට හිතෙන් වැටෙන්න එපා. එතකොට අන්න අර වගේ තේරුම් ගන්න මේ මම කරපු දේ තමයි මේ ලැබෙන්නේ කියලා. සතුටු වෙන්න ඔබ. ඒකෙන් මොකක්ද දන්නව සතුටු වෙන්න තියෙන්නේ. ඒ පව විපාක දීලා මේ ජීවිතේම හරි ඉවරයි කියලා කතාව. ඒක විපාක නොදී ඊළඟට ආයේ කවදා හරි තැනකදී ආයේ කන්නේ වෙනවනේ ටික. කෑම ටික හම්බෙනවනේ. මේ ජීවිතේ කාලය ඉවර කරන්නකෝ. එතකොට ප්‍රශ්න ඉවරයි. ඇයිද මේ ජීවිතේ ඒ ටික කන්නේ මොකක් තුල ඉඳමින්ද පින කරනේ. බය වෙන්න එපා. ඔය පවේ විපාක ඉවර වෙච්ච ගමන් පින එන එක එනවාමයි. සප විපාක හම්බෙන්න එපා කියන්නේ පින විපාක දෙනවා. එහෙමයි. ඒ නිසා ඔක තමයි සසරේ හැටි. පින කරගෙන ඉන්න තාව. ඊළඟ ප්‍රශ්නේ අපි තෝරගන්නේ මේ ප්‍රශ්නය පින ස්වාමින් වහන්සේ යම් කෙනෙක් සල්ලි හොරකමක් කරලා මුදල් වංචාවක් කරලා පසුව ඒ මුදලට වඩා වැඩි මුදලක් ඔහුට දුන්නා. ඒක තමන්ගේ වැරද්ද තේරුම් අරගෙන මම මෙච්චර ගාණක් හොරගම් කළා අපිට 1000ක් හොරගම් කළොත් 5000ක් දෙනවා. එතකොට මේ ප්‍රශ්නේ ඉවරයිද කියලා අහලා තිනවා ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නේ ඉවරනේ ප්‍රශ්නෙකට ගියා කියන තමයි තියෙන්නේ. එහෙමයි. එතකොට ඒ කියන්නේ මෙයා හොරකම් කළානේ. ඔව් මම රුපියල් 1000ක් හොරකම් කළා. නමුත් මම තේරුම් ගත්තා මම රුපියල් 1000ක් හොරකම් කළා කියලා. මම ආපහු 5000ක් එයාට දුන්නා. 5000ක් දීලා මං හිතුවේ අරයාගෙන් 1000ට 5000ක් මෙයා අරන් කියලා මම හිතුවේ. ඉතින් ඒක ඉතින් ඔයාගේ යහපත්කමන්නේ ගුණවන්තකමන්නේ. එහෙමයි. ඒකට බය වෙන්න දෙයක් නෑ. ඉතින් වැඩිපුරත් එක්ක උපකාර කරලානේ. එහෙමයි. ඒක ඉතින් හොඳ සත්පුරුෂකමක් යහපත්කමක්. ඉතින් ඒක හොඳ දෙයක්. දේශනාවෙත් තියෙනවනේ. දැන් දානියක් දෙනකොට ඒකේ ස්වභාවය තමයි කියනවා දැන් තමන් දෙනවනම් යමක් ඊට වඩා වැඩිපුර තව ටිකක් දෙන්න කියනවා. ඒක සත්පුරුෂ දානයක් කියනවා. ඔයා 1000නේ ගත්තේ යාගෙන් 5000ක් දීලානේ 4000ක් වැඩිපුර දීලා. ඒක විපාකයක් කියන බුදුරජාණන් දේශනා කරනවා. ඒ තමයි කියනවා සමහර අය ඔය ඉන්නෝනේ බිස්නස් පටන් ගන්නවා. බිස්නස් පටන් ගත්තාම සමහර අයගේ බිස්නස් එක එදා ඒ කියන්නේ තැඹිලි විකුණන්න පටන් ගත්තා නම් මේ ෆුඩ් බයිසිකලේ හැමදාම මැරෙනකම ෆුඩ් බයිසිකලේ තැඹිලිම තමයි. එහෙමයි. දියුණුවකුත් නැහැ කඩා වැටෙන්නෙත් නැහැ. සමහර ඉන්නවනේ එහෙමයි. සමහර ඉන්නේ ෆුඩ් බයිසිකලෙන් තැඹිලි විකුණන්න පටන් ගන්නවා. ටික දවසක මෝටර් බයික් එකක් ඊට පස්සේ ඩිමෝ බට් එකක් ගන්නවා. ඔහොමම දියුණු වෙලා එනයි. ඊට පස්සේ සමහර අය ඉන්න ෆුඩ් බයිසිකලෙන් තැඹිලි විකුණන්න පටන් ගන්නවා. තැඹිලිත් නැහැ ෆුඩ් බයිසිකලෙත් නැහැ.
එහෙම ඇත් ඉන්නවනේ තුන් කොල්ලම ඉන්නවනේ. ඊට පස්සේ ඕකට හේතුව තමයි බුදුරජාණන් දේශනා කරන දානීය දෙනකොට අර ෆුඩ් බයිසිකලින් බයිස් එකට බයිසිකලින් ඔහොම අර දියුණු වෙලා යන්නේ. ඒ තමයි කියන දානේ දෙනකොට යා දැන් අපිට දාන එනවනේ 15කට කෑම කියලා තියෙනවනේ. මෙයා ටිකක් වැඩිපුර 18කට විතර හදන් යනවා. කියන ටිකක් වැඩිපුර දෙනවා. එතකොට අන්නේ හේතුවෙන් එයා සසරේ කවදා හරි ඒ දානේ විපාකෙට තමයි කියන්නේ මොකක් හරි ව්‍යාපාරයක් ආරම්භ කරන්න ගත්තාම බලන් ඉන්නකොට දියුණුවෙන් යනවා කියන. අන්න අර විපාකේ. වැඩිපුර දීලා ඉල්ලුවේ අච්චරයි 15යි. තව 18කට විතර උයලා දීලා. එහෙමයි. වැඩිපුර. ඊට පස්සේ අර මං කිව්ව මතකද තව කෙනෙක් ඉන්නවා කියලා ෆුට් බයිසිකලේම තමයි යා. මෝටර් බයික් එකකට ගොඩ වෙන්න බෑ. හැමදාම යා ෆුට් බයිසිකලෙන් ගිහිල්ලා එදා වේලා හම්බ කරගෙන ගැටේ ගහගෙන එදා ජීවිතේ කරන් ඉන්නවා. ඒ තමයි සමහර ඉන්නව නේද 15 දෙනයි දානෙට ඉන්නේ. හරියටම කට්ලට් 15යි. ගානට දීලා. එතකොට මේ එයාට ගානට තමයි හම්බෙන්නේ. අඩුත් නෑ වැඩිත් අඩුත් නෑ වැඩිත් නෑ. සමහර ඉන්නව නේද ෆුට් බයිසිකලෙත් නෑ තැඹිලි වල්ලත් නැති වෙනවා. ඒ තමයි කියනවා 15ක් ඉන්නවා. ඔය 8කට විතර උයන් යන් කියනවා. lost. ඒකට තමයි ඒකේ හේතුව. එහෙමයි. එතකොට ඔයා පුතේ බය වෙන්න දෙයක් නෑ. වැරදි වෙන්න පුළුවන් කවුරුවත් වෙනොත්. වැරද්ද ඔයා තේරුම් ගත්තා. වැරද්ද දැක්ක ඔයා ඒ කවුරුනේ සත්පුරුසයි. ඔයා ඊටත් වැඩියට උපකාරයක් කළා. තවත් ඔයා සත්පුරුසයි. එහෙමයි. බය වෙන්න එපා. මේ ප්‍රශ්නේ අහලා තියෙනෙත් මේ හා සම්බන්ධ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ මේ මම විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක්. මට ගොඩක් මුදල් නැහැ. දන් දෙන්න ඒ වගේම ධර්මය අහනකොට අපි අහලා තියෙනවා මේ මුදල් දෙනකොට ඒ වගේම දානය දෙනකොට අපිට විපාක ලැබෙන ආකාරය ගැන. ඒ වගේම ලස්සන පින්කම් ගැනත් අපි අහලා තියෙනවා. නමුත් එච්චර ලස්සන පින්කම් කරන්න ඒ වගේම මේ වගේ දේවල් දෙන්න තව කෙනෙක්ට උදව් කරන්න ලොකු හැකියාවක් නැහැ කියලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මම මගේ ජීවිතය සැපවත් කරගන්න මොකද්ද කරන්න පුළුවන්? ඕකට කියන මම ලස්සන ගාථාවක් තියෙනවා. ඒ තමයි ඕකේ තියෙනවා ඒ තමයි දීරෝච දානං අනුමෝදමානෝ තේනේව සෝ හෝති සුඛී පරත්ත. ඕකේ ගාථාවේ මුල තමයි බාලා හවේ නප්ප සංසන්ති දානං. බාලයා කියන කෙනා දානේ කවදාවත් වර්ණනා කරන්නේ නැහැ කියනවා. බාලා හවේ නප්ප සංසන්ති දානං. ඊට පස්සේ බාලයා කියන කෙනා දානේ වර්ණ ඒක ගාථාවේ කියනවා දීරෝච දානං අනුමෝදමානෝ. තව කෙනෙක් දානයක් දෙනවා කියනවා. ඒ තව කෙනෙක් දෙන දානයක් දිහා මොකද වෙන්නේ? තමන් දැකලා ඒක අනුමෝදන් වෙනවා කියනවා. දින දෙයක් දීරෝච දාන උන කෙනෙක් දෙනවා. දෙන දේ දැකලා අන්න තමන් අනුමෝදමානෝ. අනුමෝදන් තමන්ට දෙන්න දෙයක් නැහැ ඇත්තට. එහෙමයි. අර කෙනා දෙන දේ දිහා බල අනේ සාදු සාදු කොච්චර දෙයක්ද මෙයා දා අනුමෝදමානෝ. ඒ හේතුවෙන් අනුමෝදන් වීමෙන් විතරක්. දානේ දුන් කෙනා ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. තේනේව සෝ හෝති සුඛී පරත්ත. ඒ හේතුවෙන් ඔහු සුගතිය යන්නේය. අනුමෝදන් වෙන්න. ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඒ ඔහු ප්‍රශංසා කරමින් අනුමෝදන් වෙන්න. එතකොට ඒක ප්‍රශංසා කරමින් අනුමෝදන් වුණාම ඒක හරියනවා. එහෙමයි. එතකොට ඒක තමයි ඒකට තියෙන අපිට නැති වී දෙන්න දෙයක්. හැබැයි ඒ දෙන කෙනා දිහා බලලා ඒක අනුමෝදන් වෙලා සතුටු වෙන්න. ඊර්ෂ්‍යා කරන්න එපා. Tamanට හැකියාවක් නැත්නම් හැකියාව තියෙන කෙනෙක්ට උදව් කරලා ඒක එයා දියුණු වෙන දිහා බලලා සතුටු වෙන්න. ඊට පස්සේ තව කෙනෙක්ගේ තව සත්‍ය කතා කරන ඒ දිහා බලලා සතුටු වෙන්න. ඒක තමයි ඊර්ෂ්‍යාව නැතිකම කියලා කියන්නේ. බිම්බලන් යන ගියා කියලා ඊර්ෂ්‍යාව නැති වෙන්නේ නෑ දෙයියනේ. ඒ ගුණයෙන් තමයි ඊර්ෂ්‍යාව නැති කරගන්න තිබෙන්නේ මුදිතාවෙන්මයි. ඊර්ෂ්‍යාව තොර වෙන්න. එතකොට මිනිස්සුගේ ගුණයක් දැකලා සතුටු වෙන්න. මේ මිනිසයාට ගුණේ කියන්න. දැන් අර මේ ළඟදී අර මහේෂ් දුග්ගනාර සර් ගැන අර කියලා තිබ්බේ කවුද? මුතුගල සර්. ඒතකොට බලන්න මුතුගල සර් ඒකේ අවසානයේ කියන්නේ මැරෙන්න කලින් මේ මිනිසයාගේ ගුණයක් තියෙනවනේ ගුණේ කියන්න. ඒ ඊර්ෂ්‍යාවෙන් තොර වෙන්න ගොත් මොනවද පරන් යන්න තියෙන්නේ මැරිලා මේ ටික දවස් ඉන්න තියෙන්නේ තව. එහෙමයි. මොනවා වෙලා හාමතේ මැරෙන්න වේද ගුටි කාලා මැරෙන්න වේද වෙඩි කාලා මැරෙන්න වේද කියලා කවුද දන්නේ හෙට අනිද්ද වෙනකොට. ඔය ඊර්ෂ්‍යාවක් අයින් කරලා දෙන දෙයක් බලලා සතුටු වෙලා තව කෙනෙක්ගේ ගුණයක් කියලා සතුටු වෙලා මිනිස්සුන්ට උදව්වක් පදව්වක් කරලා සතුටු වෙලා මැරලා යන්නකෝ අප්පා. ඒක තමයි සතුටු වෙන්නේ. දීරෝච දහනං
තේනේව සෝහෝත සුඛී පර දුන් දාන දිහා දැක බල අනුමෝදන් වුණොත් ඒ හේතුවෙන් හොද සුගතිය යන්නේ. එහෙමයි. ශ්‍රද්ධා TV Facebook live එකට ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න. ඔබ යොමු කරන බොහෝ ප්‍රශ්න අපිට තෝරගන්න පුළුවන් නම් තවත් ප්‍රශ්න තියෙනවා. අපි ඔබට මතක් කරන්නේ මේ ප්‍රශ්න යොමු කරනකොට ඔබ කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. එතකොට අපිට තෝරා ගැනීමට පහසුයි. ඔබට පුළුවන් ශ්‍රද්ධා TV Facebook live එක share කරන්න. එතකොට තවත් අයට මේ හා සම්බන්ධ වෙන්න පුළුවන්. හැම සතියකම සෙනසුරාදා 1 ඉඳන් 3 වෙනකන් ශ්‍රද්ධා TV යොවුන් වැඩසටහන පැවැත්වෙනවා. යොවුන් දහම් වැඩසටහනත් එක්ක ඔබට එකතු වෙන්න පුළුවන්. ලාංකීය තරුණ දූ දරුවන්ට තියෙන ප්‍රශ්න ගැටලු එතකොට ඔබට යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඔබේ අදහස් යොමු කරන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්න ඊළඟ සතියේ කතා කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට අපි ඒ සම්බන්ධව අපි අවධානය යොමු කරලා බලනවා. ඉතින් මේ වගේ ඔබට අවස්ථාව තිබෙන ඔබේ ගැටලු ප්‍රශ්න යොමු කරගන්න මේවා අර්බුද දක්වා දිව යන්නේ නැතුව දැන් අපි දකින දේ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ පාසලේ හොඳට ඉන්න ළමයි මේ අපේ පන්තිවල හොඳට ඉන්න දරුවෝ විශ්වවිද්‍යාලයට ගිය ගමන් ඒ දරුවෝගේ ගුණධර්ම කියලා එකක් තිබුණා නම් ඒව හොයන්න නැති වෙනවා. සමහර ලාවට මේ හොඳට අම්මා තාත්තත් එක්ක ඉන්න දරුවෝ ඒ තුනක් ගත්ත ගමන් වෙනස් වෙනවා. ඒ වගේම අපි දකිනවා තව මේ හොඳට අපිත් එක්ක කතා බස් කරලා ඉන්න දරුවෝ මේ විභාගයේ දිස්ත්‍රික් රෑන්ක් එකක් ගත්ත ගමන් සම්පූර්ණම අවුල් වෙලා යනවා. එතකොට මේ අයට මේක දරා ගන්න බැරි වෙනවා. දැන් මේ කාරණේ සම්බන්ධව තියෙන එකක් ස්වාමීන් වහන්සේ. දැන් අප ස්වාමීන් වහන්සේගේ පළවෙනි හෝරාවේ පැහැදිලි කිරීම තුල තිබ්බා තමන්ට යම් වැරැද්දක් තියෙනවා නම් ඒ තමන්ගේ දෝෂය තමන් අඳුන ගන්න. එතකොට මෙන්න මේ වගේ දෝෂයක් මංගාව තියෙනවා කියන කාරණේ. දැන් ස්වාමීන් වහන්සේ අපිට යම් තැන්වලදී යම් දක්ෂතා පිළිහිట్లా තියෙනවා. යම් ශේෂ්ඨවල යම් දක්ෂතා පිළිහිట్లా තියෙනවා. එතකොට ඒ දක්ෂතා මත අපි ඉදිරියට යනවා. සමහර අය තමන්ගේ ඒ හරහා යන්න අපහසු වෙනවා. දැන් ගොඩාක් අය කියන්නේ අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු රටාවට අපි හිතුවොත් දැන් මගේ අතින් අඩුපාඩු මෙන්න මේ අඩුපාඩු තියෙනවා. මට මේ විෂය තේරෙන්නේ නැහැ. ධර්මයේ ගලමුකෝ. ඒ ධර්මයේ ගැන මම ගොඩක් කියවලා නැහැ. කියපු ගමන් ඒක තමන්ට තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැති එකට ගරහනවා ඇරෙන්න. දැන් අපේ දරුවන්ට මොකද්ද දැන් කරන්න පුළුවන්? තමන්ට තේරෙන්නේ නැහැ මේ දේ. දැන් මේ දහම් කරුණ සම්බන්ධව දැන් කෙනෙක් අහලා තිනවා මේ භාවනාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූල නැහැ කියලා ඒ ඇත්ත අහලා තියෙනවා. ඒතර ඒ ඇයට දැන් ඇත්තටම ත්‍රිපිටක පොතක් කියව ගන්නත් එහෙම අපහසුයක් නැහැ. නමුත් අකමැත්තකුත් තියෙනවා. මේ වගේ වෙලාවට කරන්න පුළුවන් පළවෙනි ස්ටෙප් එක පළවෙනි එක මොකද්ද සාස්? දැන් මේක තෝරගන්න. ඒක තෝරගන්න තියෙන පළවෙනි ස්ටෙප් එකම තමයි ඒ සඳහා කැමැත්තක් ඇති කරගන්න. එහෙමයි. ඒ කියන්නේ ප්‍රශ්න විසඳ ගන්න. ප්‍රශ්න විසඳ ගන්න. චන්දං ජනේති. ඔකට ධර්මයේ තියෙනවානේ ඉරිදිපාද කියලා කොටසක්. එහෙමයි. ඡන්ද චිත්ත විරි වීමංසා. එතකොට ඡන්ද චිත්ත විරි වීමංසා වල පළවෙනි එක තමයි ඡන්ද ඉරිදිපාදේ. ඡන්ද ඉරිදිපාදේ සරලව මම මේ කියන ඡන්ද ඉරිදිපාදේ කියන ලොකු විස්තරයක් තියෙනවා. ඒකේ මූලිකවම ගත්තොත් එහෙම ඒ කියන්නේ සරලම විස්තරය තමයි අකුසල් ප්‍රහාණයටත් කුසලයේ වැඩිවීමටත් තමා ඇති කරගන්නා වූ කැමැත්තට කියනවා ඡන්දය කියලා. එහෙමයි. එතකොට මේකේ තමන් භාවනාව ගැන අහලා එහෙම එකක් අයිති නැහැ කියලා අහලා තියෙනවා නම් ඒ ගැන තමන් ඉගෙන ගන්න තමන්ට අකමැත්තකුත් තියෙනවා නම් ඉගෙන ගන්නත් බෑ. මොකක් කරේ එකට ඉගෙන ගන්නත් බෑ. එහෙමයි. ඉතින් බෑ කියලා ඉතින් හරියන්නේ නැහනේ. ඒකට ඉස්සල්ලාම කරන්න තියෙන්නේ ඡන්දය. තමන් ඉගෙන ගන්න ඕන කියලා කැමැත්ත ඇති කරගන්න. ඕක ඉතින් මේ වගේ දැන් A level පාස් වෙන්න ඕන. O level කියමුකෝ. O level විභාගෙ ලියන්නත් ඕන. හැබැයි A level කරන්නත් ඕන. හැබැයි O level පාඩම් කරන්න බෑ. කවද්ද A level ලියන්නේ? එයා කවද්ද O level පාස් වෙන්නේ? විතර O level උත් ෆේල්, O level ෆේල් මනසට A level කවදාවත් නැහැනේ. ඒ වගේ වැඩක් තමයි ඔය. එහෙමයි. ඉතින් එයා භාවනාව ගැන ඉතින් අකමැති වුණත් අකමැත්තෙන් හරි ඒක සත්‍ය තේරුම් ගන්න තමන් ඒක ඉගෙන ගන්න යන්න ඕනේ. ශ්‍රුතමේ ඥානෙ ඇති කරගන්න නැති තාක් කවුරුත් වෙල මොකද අපිට කබඩ් එකෙන් ඇවිල්ලා බණ පොත පෙරලා ඔඩෙක්කේ පහළ වෙන්නේ නැහැනේ. එහෙමයි. අපි බණ පොත ළඟට යන්න ඕනේ කබඩ් එක ගාවට ගිහිල්ලා ඇරලා ගන්න ඕනේ. ඒකට තමයි ඉතින් වීරියක් තියෙන්න ඕනේ, කැපවීමක් තියෙන්න ඕනේ. වෙන කවුරුත් වෙල දෙවියන් වහන්සේ පහළලා කියලා දෙන්නේ නැහැ ඉතින්. මේකයි. පින ස්වාමීන් වහන්සේ මේ සමාජ මාධ්‍ය තුල තිබෙන යම් නාලිකා තුලින් කියලා තියෙනවා පින ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු
සුත්ත නිපාතේ කියන්නේ සූත්‍ර දේශනාවල යම් යම් මගහැරුණු කොටස් සහ අඩුපාඩු තියෙනවා කියලා. සමහරට මම නෙමෙයි අර ස්වාමීන් වහන්සේ කරපු එක වෙන්න ඇති. එහෙමයි. මම කළේ නෑ සුත්ත නිපාත ගැන. එහෙමයි. සානස ඒකේ නෑ ස්වාමීන් වහන්සේ දැන් කිව්වේ මේ සූත්‍ර කියවන්න කියලා සානස් කිව්වනේ. සුත්ත නිපාතේ. ඔව් සූත්‍ර කියවන්න. එතකොට ඒ සූත්‍රවල යම් යම් මගහැරුණු කොටස් සහ අඩුපාඩු තියෙනවා කියලා යම් කෙනෙක් කියනවා කියලා තියෙනවා. මොකක්ද අඩුපාඩු? ඒක කියලා නැහැ. නමුත් මේ වගේ ලාවට අපි කොහොමද අපි හිත සකස් කරගන්න කියලා අහලා තියෙන්නේ. එතකොට ඒකට තමයි දැන් අපි හිතමු දැන් අපි වැඩසටහනක් කරනවා කියලා. දැන් මේ වැඩසටහනකට සමහර ළමයි විනාඩි 55යි. 55න් 5ක් තියෙනවා 10ක් එනවා පුණ්‍ය අනුමෝදනාවට. එතකොට කීයද ඉතුරු වෙන්නේ? 40 ගානන්නේ. 45යි ඉතුරු වෙන්නේ. 45 තමයි සූත්‍ර විස්තර කරන්න තියෙන්නේ. ඒක 45 මුළු බුද්ධ දේශනාවක් අපිට විස්තර කරන්න බෑ. ඒ සූත්‍රේ කොටසක් තමයි විස්තර කරලා අවසන් වෙන්නේ. ඒකට තමයි සූත්‍රේ නම කියන්නේ. ඊට පස්සේ තමයි කියන්නේ හැම බණ පදයකම අපි කියලා ඇති සූත්‍රය කියලා දෙනකොට මොකද්ද මේ අහපුව මේ සූත්‍රය පොඩ්ඩක් බලා ගන්න කියලා. අන්න ඊට පස්සේ දවසක තමයි ඒ සූත්‍රයේ මේ කරුණ ස්වාමීන් වහන්සේ විස්තර වෙන්න අඩුවෙන් විස්තර උනේ ආයෙ නැවත අහන්න කියන්නේ. ඒක තමයි කියලා තියෙන්නේ. නෑ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සූත්‍ර පිටක තුල යම් අඩුපාඩුවක් තියෙනවා කියලා කියන්නේ සංස. ඒ අය කියනවා කියලා. ඒ කියන්නේ එතන යම් තේරවාදී මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ඒක ඉතින් කොහෙද අඩුපාඩුව කියලා පොඩ්ඩක් බලන්න. එහෙමයි. ඔව්. ඒ කියන්නේ විමසීම තමයි වැදගත්. ඔව් විමසීම තමයි ඉතින් වැදගත් වෙන්නේ. නැතුව ඉතින් දැන් සූත්‍රයක් කියලා දුන්න කියලා අපි දැන් සූත්‍රයක අඩුපාඩු හෙව්වා කියලා අපිට දැන් ඕක ගොඩාක් ලෝකේ තියෙන මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්නයන්නේ. ඔය ගොඩාක් සූත්‍ර වල අඩුපාඩු හොයන අයගේ ඇත්තටම ගත්තොත් මේගොල්ලෝ සූත්‍ර කියවපු නැති අය. සූත්‍ර ඇත්තටම සූත්‍ර පිටකයේ කියවලා තියෙන කෙනෙක් කවදාවත් ඔය කතාව කියන්නේ එහෙමයි. ඔය කතාව හොඳට කියන්නේ කොහොම කෙනෙක් දන්නවද? සූත්‍රයක්වත් කියවලා නැහැ. ඔය කතා කියන අය බලන්නකෝ අහලා නිකන් තරහෙන් මරහෙන් නෙමෙයි නිකන් සුහදත්ව ආයේ මල්ලි කියලා කතා කරලා මේ හලෝ යා සූත්‍ර පිටකේ කියවලා තියෙනවද කියන අනේ නෑ හලෝ කියනවා. සූත්‍ර පිටකේ කියවලා එන්නකෝ. ඊට පස්සේ අපි කතා කරමු. එහෙමයි. ශ්‍රද්ධා TV Facebook live එකට ඔබේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. මේ ප්‍රශ්න අහලා තිනවා පින්නස් ස්වාමීන් වහන්සේ මේ නිවෙස්වල මම හිතන්නේ මීට කලිනුත් මේක පැහැදිලි කරලා තියෙනවා. නිවෙස්වල රැයට පිරිත් දාන එක ගැන ස්වාමීන් වහන්සේ. ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා අහලා තියෙනවා. නිවෙස්වල ඉතින් පිරිත් දාන එක ඉතින් නරක දෙයක් නෙමෙයිනේ. එහෙමයි. ඉතින් හොඳයි පිරිත් ටිකක් දාලා ඉතින් දාගෙන ඉතින් Taman නිදාගත්ත කියලා ඉතින් මොකද්ද ඒක වෙන පව? එහෙම ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. පිරිත් අහන්න ඉතින්. එහෙමයි. පිරිත් ටිකක් උදේට දාන්න. ඊට පස්සේ පිරිත් ටිකක් රැයට දාන්න. හවසට පිරිත් ටිකක් දාන්න. අපිට ඉතින් තව ටික කාලයක් යනකොට පිරිත් ඉස්සරහට දාන්න පුළුවන් වේද නැද්ද අපි දන්නෙත් නැහැ. ඒක තමයි ලෝකේ ස්වභාවය. තියෙන කාලේ පිරිත් ටිකක් දාලා පිරිත් ටිකක් අහන්න. එහෙමයි. ඊළඟ ප්‍රශ්නය තෝරගන්නවා පින්නස් ස්වාමීන් වහන්සේ කංචුක පූජාව බුද්ධ ශාසනයට සම්බන්ධ දෙයක්ද කියලා අහලා තියෙනවා. කංචුක පූජාව ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් කංචුකයක අර්ථවත් වෙන්නේ කංචුකයෙන් කියන්නේ මොකද්ද? බුදුරජාණන්සේගේ ෂඩ්වර්ණ රශ්මි මාලාවනේ. එහෙමයි. එතකොට ඒක තමයි කංචුකයෙන් අර ගර්භේ වටේ පලන් දන්නේ ඇත්තට. ඉතින් ඒක ශාසුන්වහන්සේට කරන ගෞරවයක් නේ. එතකොට මේ පූජාව ඉතින් එහෙම ඉතින් මල් පූජාව එන මාත් අහන්න එක එක. මල් කොහොමද එන්නේ? හඳුන් කූරු කොහොමද එන්නේ? පහන් එක කොහොමද එන්නේ? පැන් එක කොහොමද එන්නේ? ඊට තමා කියන්නේ ඉතින් මම මටත් කොහොමද කොහොමද එන්නේ කියලා කියන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒක අර ගෞරව බෙර ගහන එක කොහොමද එන්නේ? දැන් කොහෙවත් සූත්‍ර පිටකේ කොහෙවත් නෑනේ බුදුරජාණන්සේ වඩිනකොට ඉස්සරහින් බෙර ගහගෙන ගියා කියලා නෑනේ. එතන ඒක කොහොමද ආවේ මටත් අහන්න පුළුවන්. ඒ කරන්නේ ඇත්තටම අපගේ ශාස්ත්‍රඥ වහන්සේට කරන ගෞරව පූජාවක් සම්මානයක්. එතන ගෞරවය කියන එක තුල සංස අපිට ගුණයක් කියන එකක් දිනු කරනවා. ගුණයක් ඒ කියන්නේ එතනදී වෙන්නේ ඇත්තටම ඕක තියෙනවා හරි ලස්සනට ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණක ඉදිවිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධෝ කියන ගුණ විස්තර කරලා ඉවරුනාට පස්සේ විස්තර කරනවා ඊට පස්සේ කරනවා ඒ බුදුරජාණන්සේ උදෙසා මේ අග්‍රව පූජාවන් පවත්වන්නෙමු. එතකොට ඒ කියන්නේ දැන් අග්‍ර ලෙස පූජාවන් පැවැත්වුවේ රජතුමාටනේ. රජතුමා එනකොටනේ අර හේවිසි හොරණ වයාගෙන ඒ විදිහට යන්නේ. ඒතකොට බුදුරජාන් වහන්සේ තමයි ලෝකයේ සිටින හැම කෙනාටම වඩා අග්‍ර උත්තමයා. ඒ අග්‍ර උතුමන් වහන්සේට ඒ වගේ අග්‍ර ලෙස අන්න පුද පූජාවන් දැක්වුවා. දැන් අපි අහලා තියෙනනේ බෝධින් වහන්සේ වැඩැම්මුවට පස්සේ
රජතුමාගේ ආභරණ ටික ඔක්කොම ගලවලා රාජාභරණ ගලවලා මේ බෝධීන් වහන්සේට පූජා කරනෝනේ ශාස්ත්‍රුන් වහන්සේට. එහෙමයි. රන් මිටි නුවෙක් ඒවා දැන් දේශනාවේ අනුව තියෙන ජාතරූප රජද පටිග්ගහන වේරමණී සික්ඛාපදං සමාදියා. රන් රිදී මුතුමැණික් පරිහරණයෙන් වැළකීම නම් වූ ශිල්පද. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙම කරලා එහෙම තියෙනකොට කොහොමද බුදුරජාණන්සේට එහෙනම් රන් රිදී මුතුමැණික් පූජා කරන්න කියලා. ඒ වගේ ප්‍රශ්නයක් ඔය අහන්නේ. එතකොට ඒ කරන්නේ ශාස්ත්‍රඥයන්ට පිළිගන්නවා කියන එක නෙමෙයි ඒකෙන් අදහස් කරන්නේ. අර අග්‍ර ලෙස අග්‍රෝතුමෙකුට කරන අග්‍රාකාරයෙන් පූජාව පවත්වන එක. එහෙමයි. ඒකයි ඒකේ අර්ථය. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒ අග්‍ර ලෙස ඊට වඩා තව අග්‍ර තියෙනවනම් ඒ ආකාරයෙන් අග්‍ර ලෙස පූජාවන් පවත්විය යුතුයි. දැන් බෝධීන් වහන්සේ වඩම්මනකොට දඹකොළ පටුන ඉඳන් අනුරාධපුරයට පාර දෙපැත්ත මරින් සැලසුවා කියනවා. බෝධි වංශයේදී ඊට පස්සේ නැට්ටුකාරයෝ ගෙනල්ලා නැට්ටුම් නටනට අරන් ආවේ කියනවා. ඒකට පෙරහැරක් කියන එක ප්‍රශ්නය නෙමෙයි. ඒක පෙරහැරකින් අර්ථවත් කරවන්නේ අග්‍රෝදයක්. අග්‍ර උතුමෙකුට කරන උපහාර පූජාවක්. ඒක ඇත්තටම අන්න වචනේ උපහාර පූජාව. කංචු කියනකේ උපහාර පූජාව. මලකින් කරන්නේ ඒ ශ්‍රාසුනාසිකේ ගුණ කඳට කරන උපහාර පූජාව. සූඳුදුමින් කරන්නේ ශ්‍රාසුනාසිකේ උතුම් ගුණ කඳට කරන උපහාර පූජාව. උපහාර පූජාව. එහෙමයි. අපි මේ ප්‍රශ්නේ තෝරගන්නවා. මම හිතන්නේ අම්මා කෙනෙක් මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ අපේ දරුවෝ අධ්‍යාපනය සඳහා විදේශගත වුණාට පස්සේ අපිට කතා කරන්න නැති වෙනවා. අපිට කතා කරන්න දුක් වෙන ඉලක්ක මේ කියන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ කළගුණ දන්න නැති දරුවොත් එක්ක කොහොමද මේ හිත හදාගන්න කියලා අහලා තියෙනවා. ඒක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ තමයි අම්මා. ඔහොම තමයි ඉතින් අද කාලේ මනුස්ස ලෝකේ මිනිස්සු කියලා කියන්නේ. මිනිස්සුන්ට හරියනකොට මනුස්සකම අමතක වෙනවා නම් ඒ තමයි ඉතින් අද කාලයේගේ මිනිස්සුયો. ඒ ඉතින් අසත්පුරුෂ ධාතුව තියෙන මනුස්ස වේශයෙන් සිටින එක්තරා අසුර කොටසක්. ඒක තමයි අසුර ධාතුවේ නාග ලෝකේ නාග ධාතුවේ තිබෙන ලක්ෂණය. එහෙමයි. ඉතින් මේ දුගතියකට යන්න සිටින පිරිස්. ඉතින් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. වපුර ගන්න දේ ඒගොල්ලෝ වපුර ගන්නවා. අපි යහපත් දේ වපුර ගත්තොත් අම්මා අපිට පුළුවන් අපේ සිත ඇත්තටම අපි ආරක්ෂා කරගන්න ඕනේ සමීර අපි හැම කෙනෙම හැම දෙයකින්ම අපි හොඳට බලන්න ඕනේ අපේ සිත ආරක්ෂා කර ගැනීමමයි. එහෙමයි. අපේ සිතේ දමනයයි. චිත්තං දාන්තං සුඛාවං. දමනය කරගත්තා වූ සිත සැපසලසන්නේය. එහෙමයි. ඉතින් එහෙම අපේ සිත අපි නරක කරගත්තොත් අපි කුමනෝ ඒකයි දැන් දෙමාපියන්ගේ තියෙන ධර්මයේ තියෙනවනේ ඇට මිදුළු වලට මෙසෙනෙහස කායවදලා තියෙනවා කියලා ශාස්ත්‍රඥයන්සම දේශනා කරනවානේ. ඉතින් මව්පිය සෙනෙහස කියන්නේ ඒකයි. ඉතින් මව්පිය සෙනෙහස ඒ වගේ එකක් කියලා දරුවෝ කියන අය දැනගන්න තියෙනවා. දරුවන්ගේ යුතුයකම තමයි අම්මෙකුට දවසකට විනාඩි 5ක් හරි කතා කරන්න දැනගන්න ඕනේ. විනාඩි 2කට හරි. ඔය දැන් තරුණ කෙල්ලෝ යාළුවනට පස්සේ කොච්චර SMS ගහනවද බලන්න. එල්ලි වෙනකන් SMS ගහ. මටත් ඔය ළමයි කීප දෙනෙක් හම්බලා දැන් ටක කොටනවා ගහනවා. මං ඊට පස්සේ ඇහුවා පුතේ මල්ලි ඔයා මල්ලි මේ දවසකට අම්මට කිච්චර විතර දවසකට කතා කරනවද කියලා ඇහුවා. දැන් මේ කොළඹ වෙල වැඩ කරන ගමන් සමහර දවස්වල කතා කරන්නේ සතියකට එක දවසක් වගේ කිව්වා. මං කිව්වා ඔයා අද කෙල්ලෙකුට හරි ඔය මැසේජ් කොටන්න ඔය පැය ගානක්. ඔයාගේ අම්මා ඔයා මෙච්චර කාලයක් අම්මා තාත්තා උස්මහස් කරලා හදපු නිසා නේද කියලා ඇහුවා. කෝයාගේ තියෙන මනුසකම් කියලා ඇහුවා. අම්මර දවස ගාන විනාඩියකට හරි කතා කරන්න කිව්වා. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ ටික කාලයයි කිව්වා. ඒ මිනිස්සු මැරිලා ගියාට පස්සේ අනේ මට කතා කරන්න බැරුණානේ කියලා නිකන් නායෙන් අඬාගෙන ඉන්න එපා කිව්වා. දැන්වත් තීරුම් අරගෙන කතා කරපන් කිව්වා. අන්න කතා කරනවා. එතකොට ඒකයි අපි හිතන්න ඕන. අපි හිතන්නේ නැති තාක් ඒකට අම්මා තාත්තා කියන කරුණ හරි සංවේදී. ඒක ඒ සංවේදී කරුණ නිසා තමයි බුදුරජාණන්සේ වුණත් කිව්වේ අම්මා තාත්තට භික්ෂුවක් දානේ පින්ඩපාත තරංගින් උපකාර කරනවා. අනිත් ස්වාමීන් වහන්සේලා කේස් එක දානවා අම්මට කන්න දුන්නා කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේ අහන ඔය අම්මට කන්න දුන්නා කියන්නේ ඇත්තද? ඔව් කියනවා. ශාසනසේ නිහඬ වෙනවා. ශාසනසේ කියනවා අම්මට සාත්තර සලකන්නේ නැති වෙන කාට සලකන්නද කියලා අහනවා. ඉතින් ආන්නේ ඒක ඒ නිසා අම්මා තාත්තා කියලා කියන්නේ අපිට හම්බෙච්ච බ්‍රහ්ම ලෝක නැති වුණාට අපිට හම්බෙච්ච බ්‍රහ්මයෝ දෙන්න. එහෙමයි. මනුලොවට බ්‍රහ්ම ලෝකේ අයිති නැති වුණාට මනුලොවක ඉන්න බ්‍රහ්මයෝ දෙන්නෙක්. ඒ බ්‍රහ්මයෝ දෙන්නට
බ්‍රහ්මත්වයෙන් උපකාර කරන්න බැරි වුණත් මනුස්සකමෙන් හරි උපකාර කරන්නකෝ. එහෙමයි. එහෙම නැතුව මලාට පස්සේ පාංශකූල දීලා ඊට පස්සේ 7 දවස් දීලා ಗುಣ කතන කරන්න ඕනේ නැහැ. ඉන්නකම් ගුණෙන් උදව් කරන්නකෝ. ඊට පස්සේ සතුටු වෙන්න පුළුවන්. ඒකයි දවසක දිනහරි 5ක් හරි කතා කරන්න බලන්න. පව්වේ අම්මලා. එතකොට ඒ නිසා අම්මත් හිත ආරක්ෂා කරගන්න පුරුදු වෙන්න. නැත්තම් අම්මට අර වගේ දුකෙන් ද්වේෂයෙන් පීඩාවෙන් තමයි මැරෙන්න වෙන්නේ. එහෙමයි. අපි අවසාන ප්‍රශ්නේ තෝරගන්නවා යෝන් වැඩසටහනේ. විවාහ වෙන්න කලින් මගේ ස්වාමියා මත්පැන් පානයෙන් වැළකීලා ඉන්න පුරුදු වෙලා හිටියා කියනවා. නමුත් කලින් කලට මේ තියෙන පාටි වලට ගිහිල්ලා විවාහ වුණාට පස්සේ මත්පැන් වලට ගොඩක් ඇබ්බැහි වෙච්ච කෙනෙක් කියලා තියෙනවා. ඒ හැම වෙලාවකදීම මට ගොඩාක් තරහ එනවා. ඒ හැම වෙලාවකම හිත පීඩාවටපත් වෙනවා. කොහොමද ස්වාමින් වහන්සේ මේ පීඩාවටපත් වෙන හිතේ තියෙන මේ තරහ නැති කරගන්න කියලා තමයි අහන්නේ. තරහ නැතික ඕක හේතුව තමයි මහත්යට ඕකට පළවෙනි හේතුව මහත්යගේ තිබෙන ඇසුර. අසත්පුරුෂයෝ කල්ලියකට අහුවෙලා ඇති. ඒ ඉතින් ඒගොල්ලන්ට අහුවෙලා ඒගොල්ලොත් එක්ක බීලා කාලා ඉන්නවා. ඔබතුමීට තියෙන්නේ මේක තමයි ලෝකේ ස්වභාවය කියලා ඔබතුමී තේරුම් ගන්න. එහෙමයි. ඔබ හස්බන්ඩ්ට පුළුවන් නම් තේරුම් කරලා දෙන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් නම් හස්බන්ඩ්ට තේරුම් කරලා දෙන්න. මෙහෙම කරන්න එපා අරකයි මේක කියලා. සමහර හස්බන්ඩ්ලා දියක් වගේ ඉන්නවනේ. ඉතින් ඒ නිසා එහෙම කෙනෙක් නම් ඉතින් තේරුම් කරලා දෙන්න යන්න එපා. එතකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තේරුම් කරලා කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් කෙනෙක් නම් කතා බහෙන් ඉස්සෙල්ලා විසඳ ගන්න බලන්න. ඇහුම්කන් දෙන කෙනෙක් නම් මේ ලෝකේ හැමෝම ඇහුම්කන් දෙන්නේ නැහැ. එහෙමයි. එහෙම නැති කෙනෙක් නම් ඔබතුමිය බලන්න. ඔබතුමියගේ හිත සංවර කරගන්න. එහෙමයි. ඉතින් ඕක තමයි ජීවිතේ හැටි. අපි දැන් සසරේ දේශනාව අපිට කොහොමද තියෙන්නේ සමීර? මහත්ය වෙච්ච නැති කෙනෙක් නැහැ කියනවනේ හොයාගන්න. බිරිඳ වෙච්ච නැති කෙනෙක් නැහැ කියන හොයාගන්න. දරුවෝ වෙච්ච නැති කෙනෙක් නැහැ කියන හොයාගන්න. ඕන තරම් අපිට වෙලා ඉන්න ඔය සසර යනකොට හම්බෙච්ච එක්තරා මහත්යෙක් කියලා හිතලා හිත සංවර කරගෙන අතහැරලා දාලා ගුණයක් වඩා ගන්න උත්සාහ කරන්න. එහෙමයි. ඉතින් අපි හිතන විදිහට මේ ලෝකයේ තියෙන ධර්මතාවය තමයි අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රියමනාපයත් එක්ක අපිට ඉන්න වෙනවා. අප්‍රියමනාප පුද්ගලයා අපි දන්නේ. අපේ සමහරට වේශයෙන් ඉන්නේ ස්වාමියා වේශයෙන්. ඔක තමයි සසරේ හැටි. අප්‍රියමනාප කෙනා අපිට ඉන්නේ සමහරට අපේ දරුවෙක්ගේ හැටියට. අප්‍රියමනාප කෙනා අපිට ඉන්නේ අපේ සහෝදරයෙක් හැටියට. අප්‍රියමනාප කෙනා අපිට සමහර විට වෙන්නේ අපේ ඥාතියෙක් හැටියට. ඔය තමයි සසරේ හැටි. සසරේ තත්ත්වය යෝගයි කියලා තේරුම් අරගෙන හිටියාම හිත දමනය කරගෙන තත්ත්වයක් තේරුම් අරගෙන මේක තමයි කියලා මූණ දීලා බත් ටිකක් කාලා කරලා ගුණයක් වඩාගෙන අනේ මෙරලා යන්නයි තියෙන්නේ එච්චරයි. වෙන නැත්තම් අපි ඕවා කල්පනා කරන්නේ ඕවට විසඳුන්නේ නැහැ. ඕවර කාලයත් එක්ක සමහර ප්‍රශ්න තියෙනනේ කාලයත් එක්ක විසඳනවා කියලා. ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් මෙහෙම අර කතා බහ කරලා දෙන්නට විසඳ ගන්න පුළුවන් නම් ඇත්තටම ප්‍රශ්නයක් නෑ. එහෙනම් ප්‍රශ්නේ හරි. නිරවුල් කරගන්න. එහෙම නැත්තම් ඉතින් තමන්ට තමන්ගේ හිත සංවර කරගෙන මේ කටයුතු කරමින් තමයි සමීර යන්න තියෙන්නේ. එහෙමයි. අද දවසේත් ඔබ යොමු කරපු ශ්‍රද්ධා TV Facebook live එකට ඔබ යොමු කරපු බොහෝ ප්‍රශ්න අපිට තෝරගන්න පුළුවන් වුණා. මම හිතන්නේ අපි හිතනවා ඔබට ප්‍රයෝජනවත් බොහෝ අවවාදයන් ඔබේ ජීවිතේ ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති. ලබන සතියේ අපි කතාබස් කරන මාතෘකාව යෝන් වැඩසටහනේ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නාම අපි කොහොමද හැසිරෙන්න ඕන කියලා. මොකද අනපේක්ෂිත සිදුවීම් අපේ ජීවිතේ එනවා. සමහර ලාවට තමන්ගේ සමීපතමයන් මිය යනවා. අනපේක්ෂිත අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහරට තමන්ගේ අම්මා තාත්තා එකපාරට නැති වෙනවා. මිය යනවා. තමන් බලාපොරොත්තු නොවිච්ච කෙනෙක් තමන්ව රවට්ටනවා. තමන් ගොඩක් විශ්වාස කරපු කෙනෙක් තමන්ව රවට්ටනවා. අනපේක්ෂිතයි. අපේක්ෂා කළේ නැහැ. මේ වගේ වෙලාවට අපි හැසිරෙන්න ඕනේ කොහොමද? ඔළුව ගෙනි අරගෙන වගේ හැමෝටම කෑග ගහ මට මේ දේ වුණා මුළු ලෝකෙටම තමන්ගේ තියෙන ප්‍රශ්න කීයද හැසිරෙන්න ඕනේ. අපිට මේකට විසඳුමක් ඕනේ. තරුණ ඔබට මේකට විසඳුමක් ඕනේ. ඒකින්ද අපි ලබන සතියේ යොන් දහම් වැඩසටහනේ පළවෙනි හෝරාව වෙන් කළේ ඒ වෙනුවෙන්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා එකතු වෙන්න ශ්‍රද්ධා රූපවාහිනියේ යොන් දහම් වැඩසටහන සජීවී විකාශයත් එක්ක අපි පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු පුණ්‍ය අනුමෝදනාව සඳහා. අවසරයි ස්වාමී. අද යොන් දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ විදේශගතව සිටින පින්වත් ලසන්තා ජයමාන මහත්මිය සහ ගාමිණී ජයමාන මහතා සහ එම දූ දරුවන්ගේ දායකත්වයෙන් යුක්තව මොරටුව
විල්ලෝරවත්ති පදිංචිව සිට මිය පරලොව ගිය HM ප්‍රේමාවතී මෑණියන්ට ඒ වගේම PA සෝමපාල පියාණන්ට PA අජිත් වසන්ත සොහෙවුරාට ගම්පහ පදිංචිව සිට මියගිය අයරින් මෑණියන්ට සහ TA ධර්මසේන පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වෙමි. මෙලෙස රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සක්දෙව් රජුන් ඒ වගේම ධතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ්‍ය සතරවරම් දෙව්ම රජදරුවන් ආලවක සෙන්පතිතුමන් ඇතුළු සීලූම සෙන්පති දෙවරුන්ටත් ඒ වගේම මේ පින් බිමට අධිග්‍රහිතව සිටිනා වූ සියලු දෙවියන් සුමන සමන් දෙවිවරුන් ඇතුළු නානා නම් ගොත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියෝද බඹලෝ වාසී බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන දිව්‍ය ආයුෂයෙන් වරණයෙන් සපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධාවෙන් සීලයෙන් දහම් දැනුමින් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩිත්වා සියලු දෙවියන්ගේ දිව්‍ය රැකවරණී ආරක්ෂා උදව්පකාර ඔබ අප හැම දිනාටමත් සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම දායකත්ව දරුව පින්නතුන් නමින් මිය පරලොව යන්ට යෙදුන මොරටුව විල්ලෝරවත්ති පදිංචිව සිට මියගිය එම්.ඒ. ප්‍රේමාවතී මෑණියන්ට ඒ වගේම PA සෝමපාල පියාණන්ට PA අජිත් වසන්ත සොහයුරාට ගම්පහ පදිංචිව සිට මියගිය අයරින් මෑණියන්ට සහ TA ධර්මසේන පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබ අප සීල දෙනා නමින්ද මිය පරලොව ගොස් ඥාති වර්ගයා පින් බලාපොරොත්තු වෙන නැත්නම් ඒ සීල ඥාතීන්ගේද පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් පිරිසට ඒ වගේම දූදරුවන් සහ පවුලේ සීලම නෑහිත මිතුරන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්ව දරු විදේශගතව සිටින පින්වත් ලසන්තා ජයමාන මහත්මියට ගාමිණී ජයමාන මහත්මාට සහ එම දූදරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්නේ හැම දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා ආයු වර්ණ සප බලයෙන් වැඩෙත්වා ශ්‍රද්ධාවෙන් සීලයෙන් දහම් දැනුමින් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඒ පින්වත් හැමදෙනා කරන කියන සිතන පතන සියලු ධාර්මික ඉටුන් ප්‍රතුම් රැකී රක්ෂාවන් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී යත්නම් ඒ හැමදේමත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස ඒ පින්වත් හැම දිනාටමත් මේ සීල පිණුත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දිනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සමලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන් අප ගුරු දෙවිඳුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද උතුම් ධර්මාභෝධයේ පිණිස මේ සියලු පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම ලක්වාසී ලෝවාසී ගුණ දහම් වඩන මහා සංඝ රත්නයටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා ආයු වර්ණ සප බලයෙන් වැඩෙත්වා. තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් පෙනෙන නොපෙනෙන බාධා කරදර හිරිහැර පීඩාවන්ගෙන් තොරව ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස මේ සියලු පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම දිනාගෙම දෙමාපියන්ට ගුරුවර නෑදෑ හිත මිතුරු ඇතුළු සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව්පකාර කරන නන්නයිරින් උදව්පකාර කරන්නා වූ සිව්පසින් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් සමලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන් හැම දිනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. තුනුරුවන්ගේ සරණින් දිවි රැකවරණින් ගෞතම බුදු සසුනේ සුවසේ තව තවත් පින් දහම් එක් රැස් කරගෙන උතුම් පිළිසන ලබන්න මේ සියලු පිනත් ඒකාන්තයෙන් හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේත් යොවුන් දහම් වැඩසටහනට වැඩම කරමින් අනුශාසනාවන් සිදු කරන්නට දෙනු අපේ පින්වත් ස්වාමින් වහන්සේට අප සියලු දෙනාම පුණ්‍යානුමෝදනා කරමු. පින්වත් ස්වාමින් වහන්සේ නිදුකින් උතුම් ධර්මාභෝධය ලබත්වා. සාදු සාදු සාදු. නිරතුරුවම යොවුන් දහම් වැඩසටහනට වැඩම කරමින් අපිට අනුශාසනා සිදු කරන පින්වත් ස්වාමින් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
ඒ වගේම අද දවසේ අපි සිහිපත් කරනවා යොවුන් දහම් වැඩසටහන සජීව විකාශය වෙනුවෙන් අද දවසේ විකාශන අනුග්‍රහය දරුවේ පින්වත් ලසන්තා ජයමාන්න මහත්මිය සහ ගාමිණී ජයමාන්න මහතා ඒ වගේම මේ පවුලේ දූ දරුවන් 071 232 88 87 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් යොවුන් දහම් වැඩසටහන සජීව විකාශය වෙනුවෙන් අනුග්‍රහය දරන්න 071 232 88 87 දුරකථන අංකය ඔස්සේ පොරොන්දුනා වගේම ඔබට කිව්වා වගේම ලබන සතියේත් ඔබේ ජීවිතේට වටිනමක් අරගෙන යොවුන් දහම් වැඩසටහනෙන් මුණ ගැහෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. යොවුන් දහම් වැඩසටහන හීන පෙන්වන්න නෙවෙයි පාර පෙන්වන්න. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.